සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම විනන සාහිත්‍ය සඳහාව 6 වෙනි වැඩසටහනට ඔබ සෑම දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් වැඩසටහන පටන් ගන්න කලින් විනන කණ්ඩායම වශයෙන් අපේ සාහිත්‍ය චාරිකාව පොඩ්ඩක් මතක් කරන්න. අපි පටන් ගත්තේ ක්ලෙරා කියන සංගීතමය නවකතාවෙන් පරක්කම කොඩිතෝකු මහතා විසින් රචිත සංගීතමය නවකතාවෙන්. ඊළඟට අපි දෙල්බෝධි යටදී ඌලියක්කාරී කම්යමු වැඩසටහන කරා වජිරදීප්ති වීරකෝන් කවියාගේ කවි පොත් ගැන වැඩසටහන. ඊළඟට සුලං සැරට වැඩසටහන සෙනීපා සනීල් සහෝදරියගේ නවකතාව ගැන. ඊට පසු අපේ වැඩසටහන උනේ සාහිත්‍ය කුසුම චිත්‍රපටිය ගැන වැඩසටහන. අපි අවසානයේට කරේ තිමාගේ කවිය ගැන වැඩසටහන. ඉතින් වැඩසටහන් පහක් පසු කරලා අද 6 වෙනි වැඩසටහනට අපි එකතු වෙලා ඉන්නවා. අද දවසේ අපි තෝරගෙන තියෙන්නේ දීප චෙල්වන්ගේ නඩුගල් නවකතාව ගැන සාමිච්චයක්. ඉතින් ඔබට දකින්න පුළුවන් ඇති මේ තියෙන්නේ පොත. නඩුගල් පොත සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ ජී.ජී. සරත් ආනන්ද මහත්මයා. කඩුල්ල ප්‍රකාශනයක් විදියට තමයි සිංහල පාඨකයන්ට මේ පොත මුණ ගැහෙන්නේ. ඉතින් අද දවසේ අපේ සාමිච්චයට එකතු වන්නේ කවුද කිව්වොත් ගල්කන්දේ ධම්මානන්ද හිමියන්, කත්යානා අමරසිංහ සහෝදරිය, දීප චෙල්වන් සහෝදරයා, ප්‍රියන්ත රණසිංහ මහත්මයා ඉන්නවා, මහින්ද නාමල් ගුරුතුමා සහ අපිට පරිවර්තනයෙන් සහාය වෙනවා රම්සි රසික් සහෝදරයා. ඉතින් පොත ගැන කතා කරන්න කලින් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න ස්මාරක ශිලාවත කියන කෘතිය අපි ඇයි අද සංවාදයට ගන්න කියලා. කෙටියෙන්ම කිව්වොත් යුද්ධය අවසන් වෙලා දැන් ආසන්න වශයෙන් වසර 13ක් ගිහිලා තියෙනවා. ඒත් තවමත් දකුණේ අපි අහපු නැති කතාවක් තියෙනවා. අපිට අහන්න සලස්සපු නැති කතාවක් තියෙනවා සහ සමහර විට අපි අහන්න අකමැති කතාවක් තියෙනවා. ඉතින් අපි හිතනවා දීප චෙල්වන් සහෝදරයාගේ පොත ඇතුලේ ඒ කතාව ඔබට මුණ ගැහෙනවා කියලා. ඉතින් ඒ කතාව ඔබ සැමත් එක්ක බෙදා ගන්න තමයි අපි අද වැඩසටහන සංවිධානය කරේ. ඉතින් වැඩසටහන ඉදිරියට ගෙනාම සඳහා මම ජයනි සහෝදරියට ආරාධනා කරනවා. දීප චෙල්වන්ගෙන් අදහස් විමසීමට ප්‍රථමයෙන් ස්මාරක ශිලාවති කෘතියේ පෙරවදනින් කොටසක් මෙලෙස උපුටා දක්වන්න අපි හිතුවා. මම සෑම විටම යුද්ධය ප්‍රතික්ෂේප කරන්නෙක්මි. මෝටාර් ප්‍රහාර මැද්දේ ජීවිතය ගෙවී යද්දී ප්‍රහාරක යානා අහස දෙබෑ කරමින් පවතිද්දී ෂෙල් වෙඩි අතර වැතිරුණු ඒ යුගය අපට නපුරු සිහිනයක් වැනිය. කුසගින්නත් බේත් හේතු දෙසාත් ලත වුණු අවස්ථා අප ජීවිතයේ නපුරුම පරිච්ඡේද විය. අපගේ ළමාවිය ඒ මිහිරි ළමා කාලය යුද්ධය තුල දියව ගියේ ඛේද ජනක අයුරිනි. දීප චෙල්වන් සහෝදරයා අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි මොහොතකට කලින් සවන් දුන්නේ ඔහු නඩුගල් කෘතියේ පෙරවදනේ සටහන් කරපු ඔහුගේ අදහස් කීපය. ඉතින් වෙනදට වඩා වෙනස් විදිහකට තමයි අපි වැඩසටහන මේ යන්න කල්පනා කරේ. මෙතන වැඩසටහන අපේ සාමිච්චයට සම්බන්ධ වෙන අදහස් දක්වන මහත්මවරුන්ට ප්‍රශ්නයක් යොමු කරලා ඊට අදාළ පිළිතුරක් ලැබෙන විදිහටයි අවසානයේ අපි සංවාදයකට යොමු වෙන්නේ. ඉතින් දීප චෙල්වන් සහෝදරයාට යොමු කරන්න තියෙන අපේ පළවෙනි ප්‍රශ්නය මේ යුද්ධය සම්බන්ධයෙන් ඔහුට පෞද්ගලික අත්දැකීම් තියෙනවා, අතිශය සමීප අත්දැකීම්. ඉතින් අපිට දැනගන්න කැමති මේ තමුන්ගේ අතිශය
සමීප යුක්තිය අමිහිරි අත්දැකීම් සාහිත්‍ය කෘතියක් ඔස්සේ එළිදැක්වීමේදී ඔහුට කුමන ආකාරයේ අභියෝග ජය ගන්න සිද්ධ වුණාද කියන ප්‍රශ්නය. ඉතින් බොහෝ දුරට ඔහු ජීවත් වෙන සමාජයෙන්ම ඔහුට අභියෝග එල්ල වෙන්නේ නැති ඒ සියල්ල ජයගෙන නඩුගල් කෘතිය ස්මාරක ශිලාවත කියලා සිංහල පරිවර්තනයක් විදිහට අපේ අතට ලැබෙනවා. ඉතින් මේ ගමන් මඟ ගැන අපි දැනගන්න කැමති. රම්සි රසික් සහෝදරයාට මම ආරාධනා කරනවා ප්‍රශ්නය පරිවර්තනය කරලා දීපචෙල්වන් සහෝදරයාට යොමු කරන්න. රම්සි සහෝදරයා ඔබ ඉන්නව නේද? ප්‍රශ්නයක්ද? රම්සි නෑ වගේ අපි රම්සි ඉන්නවා මයික් එක ඔන් කරගෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න රම්සි. රම්සියගේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් වගේ. රිමෝෂන් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ ප්‍රශ්නයන් පමණකින්වත්? කාලය ගැන. ඔව්. දීපචෙල්ලන් අண்ணා. தீபச்செல்வன் அண்ணா, உங்களுக்கு கேக்குதா? பேசலாமா? சரி. இந்த புத்தகத்தை நீங்க எழுதும்போது உங்களுக்கு எந்த மாதிரி சேலஞ்சஸ் வந்தது? உங்களுக்கு இது எழுதும்போது எந்த மாதிரி சேலஞ்சஸ் வந்து அதுதான் क्वेश्चन. ஓகே ஓகே. முதலாவது எனக்கு இந்த புத்தகத்தை இந்த நாவலை எழுதுவதற்கு கிட்டத்தட்ட 5 ஆண்டுகள் எடுத்துக்கொண்டது. அதற்கான காரணம் இந்த நாவல்ல இருக்கக்கூடிய 99% பகுதி என்னுடைய கதை, என்னுடைய சொந்த கதை என்ற காரணத்தினால் உண்மையில இந்த கடந்த போரினுடைய நினைவுகளை, அதனுடைய தாக்கங்களை பற்றியதான இந்த கதையை எழுதுவது என்பது முதலாவது என்னால் மனதளவில் ஒரு பயங்கர தாக்கத்தை ஏற்படுத்திய ஒரு நிகழ்வாக, ஒரு தாக்கத்தை ஏற்படுத்தியதாக இருந்தது. முதலாவது எனக்கு அதுதான் சவாலாக இருந்தது. ஏனென்றால் நான் அனுபவித்த போரை திரும்பி நினைவுபடுத்துகின்ற பொழுது எனக்கு அது ஒரு பெரிய தாக்கமாக இருந்தது. அதனால்தான் அநேகமாக ஒவ்வொரு வருடங்களும் விட்டு நீண்ட காலம் எடுத்து நான் இந்த நாவலை எழுதுகின்ற வேலையில் ஈடுபட்டிருந்தேன். ஒரு வருஷத்துல ஒரு குறிப்பிட்ட காலம் இந்த நாவலை எழுதுவது, பிறகு கைவிட்டு பிறகு மீண்டும் எழுதுவது. அதுக்கான காரணமே நான் சந்தித்த இந்த போரை நான் திரும்பவும் நினைவுபடுத்த அல்லது திரும்பவும் நான் அந்த போரை பற்றி எழுதுவது என்பது எனக்கு ஒரு பெரிய தாக்கமாக இருந்தது. எப்படி இருந்தாலும் இந்த நாவலை எழுதி கடப்பதுதான் எனக்கான ஒரே ஒரு மார்க்கமாக இருந்தது. அதன் காரணமாகத்தான் இந்த நாவலை நான் ஒரு திட்டமிட்டபடி ஒரு இலக்கின் அடிப்படையிலே நான் இந்த நாவலை எழுதி முடித்திருந்தேன். இதை தவிர இந்த நாவல் வெளியாகியதற்கு பிறகு இந்த நாவல்
வளமையாக என்னுடைய எழுத்து செயற்பாடுகளுக்கு இருக்கக்கூடிய இடையூறுகள், இராணுவ தரப்புகளால் வரக்கூடிய இடையூறுகள் இந்த நாவல் வெளியீட்டு கிளிநொச்சியில இந்த நாவல் வெளியீட்டு விழாவை ஏற்பாடு செய்த போதும் வந்திருந்தது. அது தொடர்ச்சியா என்னுடைய கவிதை எழுத்து செயற்பாடுகளுக்கு வரக்கூடிய இடையூறுகள் அல்லது சவால்கள் தான். இந்த 2 விதமான சவால்களை நான் இந்த நடுகள் சம்பந்தப்பட்டு எதிர்கொண்டுள்ளேன். රම්සි අයියා ඔබ අපිත් එක්ක ඉන්නවද? இப்ப நீங்க யாராவது மொழிபெயர்ப்பீங்களா? இத மொழிபெயர்ப்பு சிங்களத்துல மொழிபெயர்க்கிறதுக்கு யாராவது இருக்கிறீங்களா? நான் தான் இருக்கிறேன்னா ரம்சியான் சரி நானே பண்றேன். දීපචෙල්වන් සහෝදරයා කියන්නේ එයා මේ පොත මේක ලියන්න එයාට අවුරුදු 5ක් ගියා කියලා. මොකද ඒ අවුරුදු 5 ඇවිල්ලා මෙයා සූදානම් වීමක් තමයි මේ පොත ට්‍රාන්ස්ලේට් කරන්න වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ මේ පෞද්ගලික අත්දැකීම මෙයා පොතට අකුරු කරද්දී එයාට සෑහෙන්න අමාරුණා කියලා තමයි කියන්නේ. මොකද මෙයාගේම අත්දැකීමක් එයා ඒ මතකය ආය ආවර්ජනය කරමින් ලියපු ඒ කතාව එයාගේ පෞද්ගලික අත්දැකීම් මතින් ගොඩ වෙච්ච එකක් කියලා තමයි මේ දීපචෙල්ලන් අය කියන්නේ. ඉතින් මේක ඇවිල්ලා එයාට හරි පෞද්ගලිකයි කියන එක තමයි මේ සාරාංශයක් විදිහට කියන්න තියෙන්නේ. සමාවෙන්න හැමෝම මට පොඩ්ඩක් තාක්ෂණික ප්‍රශ්නයක් නිසා මට මේ වෙලාවට එන්න බැරි වුණා. එහෙනවද මාව? එහෙනවා. ඔව් සමාවෙන්න හැමෝම. ඕකේ දැන් මට හරි. මම හිතන්නේ දීපසෙල්වන් කියපු දේ සාරාංශගත කරා මේ සහෝදරයා. මම හිතන්නේ ඒක සාර්ථකයි සාරාංශගත කිරීම. අපි ඉදිරියට යමු නේද? ඔව් අයියා. හලෝ ජයනි තිස් වසරක් පුරා පැවති ඒ බිහිසුණු වාර්ගික යුද්ධයේ උතුරේ සාමාන්‍ය දමිළ ජනතාවට විශේෂයෙන්ම දරුණු සටන් පැවති වන්නි සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවට බලපෑවේ කෙසේද? මේ නවකතාව තුළින් කතුවරයා එය විවරණය කරන්නේ තම පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන්. ඒ අත්දැකීම් අප දකුණේ සිට වාර්ගික යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් බව ඒ තුළින් අපිට පසක් වෙනවා. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා දීපචෙල්ලන් සහෝදරයාට මේ වැඩසටහන සම්බන්ධ වෙලා අදහස් දැක්වීම සහ කෘතිය රචනා කිරීම ගැන. මොකද එතුමා පොතක් රචනා කිරීම නිසා තමයි අපිට අද සංවාදයකට ගන්න පොතක් තියෙන්නේ. ඉතින් ඊළඟ කාරණාව ඔබ සවන් දුන්නේ සරත් ආනන්ද මහත්මයා පෙරවදනේ සටහන් කරපු ඔහුගේ අදහසක්. ඉතින් අද දවසේ අපි සරත් ආනන්ද මහත්මයාව වැඩසටහනට සජීවීව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. එතුමා බොහොම කාර්යබහුලයි. ඒ නිසා පොතේ පරිවර්තකයා වශයෙන් අපි එතුමාට යොමු කළ ප්‍රශ්නයක් කලින් යොමු කරලා ඒ ප්‍රශ්නෙට උත්තරේ පටිගත කිරීමක් විදිහට අපි අරගෙන තියෙනවා. ඉතින් මම මේ ප්‍රශ්නය ඔබත් එක්ක බෙදා ගන්නම්. අපිට දැනගන්න ඕනේ නඩුගල් කෘතිය සිංහල පාඨක සමාජයට වැදගත් වෙයි කියලා සරත් ආනන්ද මහත්මයා අදහස් කරේ කුමන හේතුවක් නිසාද සහ එය සිංහලට පරිවර්තනය කිරීමට ඔහුට ඇති වූයේ කුමන ආකාරයේ පෙළඹවීමක්ද කියන ප්‍රශ්නය තමයි අපි එතුමාට යොමු කරේ. ඉතින් අපි ළඟ තියෙනවා එතුමාගේ පිළිතුර. අපි එක්ක සම්බන්ධ වෙමු. වණක්කම්. ඔබ සඳහාවක් ඔබ සියලු දෙනාට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ විනන සාහිත්‍ය කණ්ඩායමේ ඔබේ මේ සංවාදයට ඉස්මාර්ක ශිලාවත තෝරා ගැනීම සම්බන්ධව.
ඒ වගේම මට මේ අවස්ථාවට සජීවීව සම්බන්ධ වීමට නොහැකි වීම ගැන මගේ කනගාටුව පළ කරනවා. අපේ මේ තරුණ කණ්ඩායම විනැන මට ප්‍රශ්න දෙකක් යොමු කරලා තිබුණා. ඒ සම්බන්ධව මේ පොතේ පරිවර්තක හැටියට මම මගේ අදහස කියන්නම්. පළමුවෙන්ම ඔබ මගෙන් අහනවා සිංහල පාඨකයන්ට මේ පොත වැදගත් වේයයි කියා සිතුවේ ඇයි කියලා. ඊළඟට මේක පරිවර්තනය කිරීමට පෙළඹුණේ ඇයි කියලා. ඔය ප්‍රශ්න දෙකටම මට එක උත්තරයක් තියෙන්නේ. ඊට කලින් කියන්න ඕන මේ පොත නඩුහල් කියන මේ පොත මට ලබා දුන්නේ සිවගුරුනාදන් කියන ප්‍රවීණ භාෂණ පරිවර්තකයා. එතුමා මගේ ගුරුවරයෙක්. ඉතින් එතුමා මට මුලින් කිව්ව පොත කියවලා බලන්න කියලා. ඉතින් පොත පළමුවෙන් මම කියවනකොට මේ දෙමළ නඩුහල් කියන පොත මම පළමුවෙන් කියවනකොට මට හැඟුණ දේ තමයි මේක සිංහල පාඨකයෝ අනිවාර්යෙන් කියවිය යුතු පොතක් කියන එක. මොකද අපේ දකුණේ සිංහල ජනතාවගෙන් බහුතරයක් තාමත් උතුරේ පැවති යුද්ධය ගැන දක්වන්නේ පැහැදිලි ආකල්පයක්. ඒක මම විස්තරාත්මකව කියන්නේ නැහැ. මොකද දකුණේ දේශපාලනය සහ ජනමාධ්‍ය මගින් ඔවුන් තුළ ඇති කරපු ඒ ආකල්ප වෙනස් කරන්න මේ දකුණේ ජනතාව කැමති. යුද්ධය නිසා උතුරේ ජනතාව මොනතරම් දරුණු විදියට පීඩාවට පත් වුණාද කියලා දැනගන්න අපේ දකුණේ ජනතාව උනන්දු වෙන්නේ නැහැ. මේ උතුරේ මේ ගුවනින් බෝම්බ හෙලනකොට සෙල් වෙඩි ගහනකොට ඒ මිනිස්සු ජීවිත බේර ගන්න කරපු අරගලය ගැන හිතන්නවත් අපේ දකුණේ ජනතාව පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ අත්දැකීම ගැන හොඳින්ම නිරූපණය වෙන මේ පොත දමිළ ජනතාවට දෙමළ බසින් ලියපු පොතක් වුණාට මේක වඩාත් සිංහල ජනතාව කියවෙන්න ඕන පොතක් කියන අදහස මට මේ පොත කියවද්දී ඇති වුණා. ඒ වගේම මට හිතුණා දකුණේ ජනතාවගේ ආකල්ප යම් පමණකට හෝ වෙනස් කරන්න මේ පොතට පුළුවන් කියන හැඟීමක් මට ඇති වුණා. ඒ අතරේ මේ පොත පරිවර්තනය කරන්න කලින් මම පොත ගැන අන්තර්ජාලේ පළවෙච්ච සටහන් කියෙව්වා. ඒ කියපු හුඟක් තැන්වල තිබුණ දෙයක් තමයි මේ කතුවරයා ලියලා තිබුණ මේක සිංහලට පරිවර්තනය කරන්න ඔහු තුළ සිහිනයක් තියෙනවා. මම හිතාගත්ත ඔහුගේ සිහිනය සැබෑ කළ යුතුයි කියලා. ඉතින් ඒක තමයි මට මේ ඔබේ අහපු ප්‍රශ්නයට පිළිතුරු හැටියට කියන්න තියෙන්නේ. ඒ වගේම මට තව දෙයක් කියන්න තියෙනවා. මේ නඩුහල් පොත ප්‍රකාශයටපත් වුණේ මුල් පොත ප්‍රකාශයටපත් වෙන ඉන්දියාවේ. ඉතින් මෙවැනි පොතක් දැන් මේ කතුවරයා මුල් පොතේ පෙරවදන ලියනවා මේ වගේ පොතක් ප්‍රකාශයටපත් කිරීම සියදිවි හානි කර ගැනීමක් වගේ වැඩක් කියලා. මොකද එතුමා දන්නවා මේ රටේ රාජ්‍ය පාලනය සම්බන්ධව දැන් දීපචෙල්වන්ට දැන් මේ පොතේ කතුවරයාට ඔහු ලියලා තියෙනවා ඔය මාධ්‍ය සාකච්ඡාවලදී එහෙම ඔහු ලේඛන කලාවට අවතීර්ණ වෙන ඒ මුල් අවස්ථාවේ ඔහු කවියෙක් හැටියට ලියනකොට මේ මාධ්‍යවේදියෙක් හැටියට යම් පුවත් ප්‍රවෘත්ති ලියනකොට විශේෂාංග ලියනකොට ඔහුට මේ ආරක්ෂක අංශ වලින් බොහෝ බලපෑම් ඇති වුණා කියලා. හැබැයි ඔහු කියනවා ඒ වගේම මේ මොන බලපෑම් ආවත් ඔහු පෑන අතාරින්නේ නැහැ කියලා. ඉතින් ඔහු මේ ඉන්දියාවේ මේ වගේ අවදානම් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ ප්‍රකාශයටපත් කරපු පොතක් දැන් මෙහි සිංහලෙන් පළ කරොත් දැන් මොන වගේ අවදානම් තත්ත්වයක් ඇති වේද කියලා මටත් ඇත්තටම පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මේක මට දීපු යෝගුරුනාදන් මහත්තයාටත් ඒ ගැටලුව මතුවුණා. ඊළඟට ඒක කරත් අපි පරිවර්තනය කරත් කවුද මේක ප්‍රකාශයටපත් කරන්න කියන ප්‍රශ්නයත් ඇති වුණා. හැබැයි අපි කොහොම හරි ඒ අභියෝගය ජය ගත්තා. දැන් මට මේ ප්‍රකාශන ගැටලුව තියෙන අවස්ථාවේ කඩුල්ල ප්‍රකාශකයෝ ඒ කඩුල්ල ප්‍රකාශන අධිපති පියන්ද කුමාර අනසිංහ මහතා ඉදිරිපත් වුණා මේක ප්‍රකාශයටපත් කරමු කියලා. ඉතින් ඔන්න වගේ මේ වගේ අභියෝග මැද්දේ තමයි පොත ප්‍රකාශයටපත් වුනේ. ඉතින් මම එච්චරයි මට කියන්න තියෙන්නේ. මම නැවතත් ඔබට මම හිතනවා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැති කියලා. සියලු දෙනාටම මම මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම වෙන සාහිත්‍ය කණ්ඩායමටත් ඒ අදහස් දක්වන්න පැමිණ ඉන්න සියලු දෙනාට. සරත්තානන්ද මහත්මයා මේ මොහොතේ අපිත් එක්ක සජීව සම්බන්ධ වෙලා නැති වුණත් අපි විනයන කණ්ඩායමක් වශයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අඬපටියකින් අපට සහයෝගය ලබා දුන්නා මේ වැඩසටහනට. එතුමාගේ අදහස් අත්‍යවශ්‍ය බවයි අපගේ අදහස් ඉන්නේ. ඒ නිසා එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් එතුමාගේ කතාවේ අපි අහපු විදිහට ඒ රජ නිර්මාණ කරුවාගේ පටන් එතන පරිවර්තකයාට මේ සියලු දෙනාටම මේක අභියෝගාත්මක කාර්යයක්. ඉතින් මම හිතන්නේ එතුමා කිව්වා වගේ
මේ පොත ප්‍රකාශයට පත් කිරීමේදී ඒ අභියෝගය බාරගන්නේ කඩුල්ල ප්‍රකාශකයෝ. ඉතින් ප්‍රියන්ත රණසිංහ මහත්මයා අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා. අපි දැන එතුමාටයි මේ අවස්ථාව අපි දැනගන්න කැමති සිංහල ජන සමාජය ඇතුලේ විවාදයක තුඩු දෙන මෙවැනි කෘතියක් පවත්නා දේශපාලන පසුබිම යටතේ ප්‍රකාශයට පත් කිරීම අභියෝගයක්ද? ඉතින් ඇත්තටම අභියෝගයක්ද නෙමෙයි, ඒක අභියෝගයක්. ඉතින් ඔබතුමා එවැනි අභියෝගයක් බාරගත්තේ ඇයි? ප්‍රියන්ත මහත්මයා, ඔබතුමාටයි මේ අවස්ථාව. ඔබ ඇහෙන්නේ නැහැ ප්‍රියන්ත මහත්මයා. ඔබ ඇහෙන්නේ නැහැ. මම දැන් මයික් එක අපි මයික් එක ඔන් කරන්න ඕන මෙහින්ද? නෑ සර්. මේ මයික් එක ප්‍රියන්ත මහත්මයාගේ ඔන් කරලා අපෙන් ඔන් වෙලා තියෙන්නේ. දැන් හරි. පාන් කතා කර නෑ ඇහෙන්නේ. ප්‍රියන්ත මහත්මයා නෑ ඇහෙන්නේ. කදී අපි පණිවිඩයක් දාලා ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකෙන් පස්සේ අපි ගමු ප්‍රියන්ත මහත්මයාව. හරි. කාලය ඉතුරු කරගන්න. ආයෙ ඔෆ් කරලා එන්න කියන්නේ. ප්‍රියන්ත මහත්මයා පොඩ්ඩක් ආයෙ සයින් ඔෆ් වෙලා ආවනම් පොඩ්ඩක් ආයෙ අපි උත්සාහ කරන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. ඔව් ගෙනියන්න. අපිට පොතෙන් තෝරාගත් කොටසකට හොංගන් දෙන්න තමයි තියෙන්නේ. අපි ඒ කොටසත් එක්ක වැඩසටහන ඉදිරියට යන්න. අයියාගේ අප්‍රාණික දේහයේ නිවසට රැගෙන එන ලදී. ජනතාව එක් රැස්වී හඬමින් විලාප නැගුවා. එදා ඔසමක කතා නොකර ඔහු මගට ඇරලව ආවෙමි. අද ඔහු කිසිදා කතා නොකරන්නකු ලෙස යලි පැමිණ සිටි. පියාගෙන් සිටින ඔහුගේ දෑස් මා දෙස බලා සිටින්නාක් මෙනි. වසාගෙන් සිටින ඔහුගේ දෙතුල් වලින් මල්ලි අමතන්නාක් මෙනි. අනේ මගේ අයියේ නැගිටින්න අයියේ. මල්ලි කියලා කතා කරන්නකයි. මල්ලිටවත් එක කතා කරන්න ඕන අයියේ. ඇයි අයියේ මෙහෙම කරගත්තේ? මාත් එක්ක කණ්ඩු කරන්න මගේ අයියා ඕන. මාත් එක්ක සෙල්ලම් කරන්න මගේ අයියා ඕන. එන්නයි අපි කබල් මිනිහකට ෆිල්ම් එකක් බලන්න යමු. සෙබලෙක් පැමිණවා වැළඳගත්තේය. මිදුලේ වදමල් සෝබරව පහතට නැමී තිබුණි. ඔහුගේ අප්‍රාණික දේහය දෙක කෙසෙල් ගස්ද නොසැලී බලා සිටියේය. පොල් පැලවල කූඩු සාදාගෙන සිටි කහ කුරුල්ලෝ පන්දලම් වටා කැරකෙමින් හිස හරවා යලි යලිත් අයියාගේ දේහය දෙස එබී බැලුහ. බලු පැටව දෙදෙනාම එහෙට මෙහෙට දුවමින් උඩු බුරලන්නට වූහ. බලල් පැටවාද සෝබර හඬක් නැන්වීය. හර තරම් දහදුක් විඳලා ඔබව හදා වඩාගත් අම්මට වඩා උඹට මේ තරම් ආදරය කරපු මට වඩා අපිට ඉන්න එකම එක නංගිට වඩා උඹට මේ රට ලොකු වුණා නේද අයියේ? අපි සාන්දුන්නේ ස්මාරක ශිලාවක කෘතියේ අපිට ඇහෙන දෙබසක්. ඉතින් අපිත් එක්ක ඊළඟට අදහස් බෙදා ගන්න ඉන්නේ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. මේ දෙබස අපි හිතන්නේ උන්වහන්සේටත් පෞද්ගලික අදාළත්වයක් තියෙනවා. මොකද කලින් රූපවාහිනී වැඩසටහනකදී අපි අහලා තියෙනවා යුද්ධය සම්බන්ධයෙන් උන්වහන්සේටත් මේ වගේ
සමීප පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. ඉතින් මම මේ වැඩසටහනත් එක්කම සම්බන්ධ කරලා අපේ ප්‍රශ්න යොමු කරන්නම්. එතනදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා යුද්ධයෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැති බව. ඒත් එක්කම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ තියෙන තුවාල වෙච්ච සමාජයක් අපි මේ සමාජය සුවපත් කරගන්න ඕනේ. ආයි මේ සමාජයේ දෙවියගරීමක් සිද්ධ නොවෙන්න නම් අපි සංවාදයක් ගොඩනගන්න ඕනේ විශේෂයෙන් තරුණ පරම්පරාවත් එක්ක කියලා. ඉතින් අපි යොමු කරන්න කැමති මේ ප්‍රශ්නය උන්වහන්සේ බලාපොරොත්තු වෙන සංවාදයේ අපිට මේ කෘතිය හරහා ආරම්භ කරන්න පුළුවන්ද? ඒ සඳහා අපිට සාහිත්‍යමය ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි අපි ධම්මානන්ද ස්වාමීන් වහන්සේට යොමු කර සිටින්නේ. බොහොම ස්තුතියි. මම හිතනවා මාව ඇහෙනවා ඇති කියලා. ස්තුතියි මේ සාකච්ඡාවට ආරාධනා කිරීම ගැන දීපචෙල්වන් මහත්මයාටත් අපි මේ කතා කරනදී මම හිතනවා ඔයගොල්ලෝ පරිවර්තනය කරලා උදව් කරයි කියලා මම ඒක අවශ්‍යයි කියලා මම හිතනවා. පළමුවෙන්ම කියන්න ඕන මේකට මට ආරාධනා මේකට මට සහභාගී වෙන්න කියන දේ දැනුම් දීලා මට පොත ලැබෙන්න සැලැස්සුවා. නමුත් පොත සම්පූර්ණයෙන් කියලා අවසන් නැහැ මට ඒක කරගන්න බැරි වුණා. 150ක් විතර පිටුබන් කතාව කියවගෙන යමින් නමුත් අවසන් කරලා නැහැ. ඒ කියන්නේ මම සමාව ආයදිනවා හැමදෙනාගෙන්ම මේක සම්පූර්ණයෙන් කියවලා සාකච්ඡාවට මට ඉන්න මගේ කාලය අනෙක් යොදාගෙන තිබුණු වැඩත් එක්ක තිබුණා අපහසුව ගැන. අර මේ දැන් කියපු දෙබස ඒ දෙබස මට හරියට මේ දැනුණා. ඒ කියන්නේ මල්ලි කෙනෙක් තමන්ගේ අයියා මේකේ තියෙන්නේ මල්ලිගේ දෘෂ්ටියෙන් බලනකොට අයියාගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා එන කතාව සහ අයියා අන්තිමට මිය යන කතාව. මෙතන කියවුණු දෙබසේ ඒකේ පුදුම තරම් මට සමීපයි. අයියා මගේ ලොකු අයියා යුද්ධෙන් මිය යන්නේ. ඊට පස්සේ අයියා සහ මං අතර සම්බන්ධය ඊළාට ඔබ දැන් උතන කියපු කාරණාත් සමහර විට ඇත්තටම මම පළවෙනියටම ටෙලිවිෂන් එකක් බලන්න ටෙලිවිෂන් දර්ශන බලන්න මාව එක්කන්නේ අයියා. මම ටෙලිවිෂන් දැකලා තිබුණේ නැහැ. ඒකට ඊළාට බයිසිකල් පදින්න පුරුදු කළේ අයියා. ඒතකොට ඒ අයියා මිය යනවා. ඒ මිය ගියපු අයියාගේ අවසන් කටයුතු දවසේ කරන කතාබස් වල කියවෙන්නේ රට වෙනුවෙන් අයියා මිය ගියා කියලා. ඉතින් මෙතන මල්ලි කෙනෙක් අඬන කතාව තියෙනවා. මල්ලිත් කියන්නේ ඔබට අපි ඔක්කොටම වඩා රට ලොකු වුණා කියලා. ඒක එකම කතාව, එකම වේදනාව දෙපැත්තක. ඉතින් මම හිතනවා මේ සාහිත්‍ය කෘතිය සිංහල භාෂාව කතා කරන සමාජයට දකින්න නොලැබුණු අහන්න අවස්ථාව නොලැබුණු තත්වයක් ගෙන එනවා. ඒක මම පළමුවෙන් කියන්න ඕනේ. මොකද මේ අනෙක් පස සිදුවීමේ කතාව sannivedanaya වුණේ නැහැ සිංහල පාඨක සමාජයට, සිංහල භාෂ කතා කරන සමාජයට. ඕන් වෙතගෙන කතාව ඉතාමත්ම කියන්නේ ඒ ඉලක්කය වෙත යාම සඳහා වන කතා බහක් තමයි සිංහල සමාජයට ගෙන ලැබුණේ. ඒ නිසා කවදාවත් ඒක විවෘත වුණේ නැහැ කියන එක. ඒ නිසා ඒ විවෘත වීම මේ කෘතියෙන් සිදු වෙනවා කියලා මම කියනවා. දැන් ඒක විවෘත වීමෙන් පස්සේ මොකක්ද කියලා ගත්තොත් මම හිතනවා මෙතන මම මතු කරපු කාරණේ මල්ලි කෙනෙක් හැටියට මගේ අයියා මිය යාමෙන් ඇති වුණු වේදනාවයි මේ කතාවේ ඉන මල්ලිට දැනුණු වේදනාවයි. ඊළඟට මේකේ අම්මාගේ චරිතය තියෙනවා. බොහෝ දුක් පීඩා විඳගෙන දරුවෝ හදන අම්මා. එතකොට ඒ අම්මලගේ වේදනා සහ මේ මම ඇතුළු මේ ඒ යුද්ධය තුල තරුණයන් මිය ගියපු අම්මලගේ වේදනා මේ දෙක එකයි කියන එක. අන්න ඔය සංවාදයට අපිට මේක දොරටුව විවෘත කරගන්න පුළුවන් නම් මම හිතනවා මේක දෙපැත්තටම යා යුතුයි කියලා. දැන් මේකේ මට මෙතෙක් කියපු තැන්වල හමුදා බටයාගෙන තිබුණු අවස්ථා දකින්නේ ඒ පරිසරයේ ඉඳගෙන දකින විදිහ. එතකොට
ලැබපු අත්දැකීම් එක්ක. එතනදී මම දැන් දැක්ක දේ තමයි කිලිනොච්චියේ ඒ හමුදා කවුරුයි බණ්ඩාර කියලා කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඊළඟට සිගරට් ෆිල්ටරින් LTT කියලා පපුවේ යමක් ලියලා ඒ වගේ වදදීම් වගේ දේවල් එනවා. එතකොට මේකේ ඉන්නේ හමුදා බටේ අනිකා කියන එක්කෙනා නපුරා හැටියට. එතකොට මේ කතා බහේ තියෙන්නේ LTT එකේ ඉන්නේ නපුරා කියන එක. මම කියන්නේ මෙන්න මේ දෙක ඉක්මවා මේ දෙපස ඉන්න මිනිස්සයා දැකීම සඳහා වන සංවාදයයි ගොඩනගෙන්න ඕනේ. මම හිතනවා දැන් මූලික අවස්ථාවේ මේක වෙන්න පුළුවන්. හමුදා බටය නපුරුම දරුණුම කෙනා සහ තමන් ඉන්න පිරිස විමුක්තිකාමී නිදහස් අරගලය කියන අදහස. එතකොට සිංහල සමාජය තුළ රට ජාතිය බේරා ගැනීම සඳහා වන යුද්ධයේ වෙනුවෙන් දිවි පුදන විරුවා අනිකා ත්‍රස්තවාදියා. එතකොට මෙන්න මේ දෙක ඉක්මවා යන සංවාදයට කොහොමද දොරටුව විවෘත කරන්නේ? මම හිතනවා මෙන්න මේක තමයි අවශ්‍ය දේ කියලා. ඒකට මේක ප්‍රවේශයක් ගෙන හේවි. ඒක මම මූලික වශයෙන් කියන්න කැමතියි. දෙවනුව මට හැමෝම එක්ක මෙතන එහාට යන සංවාදයක බෙදාගත යුතු දැනුමක් තියෙනවා නම් මා දකින්නේ කවර තත්වයක හෝ කවර වෙනසක් ඇති කිරීම සඳහා හෝ හිංසාව ක්‍රමයක් හැටියට පටන් ගත්තට පස්සේ ප්‍රතිහිංසාව එන එක නවත්තන්න බෑ. එතකොට මම 87 90 කාලේ තරුණ අවුරුදු 18 වගේ වයස හිටපු කෙනෙක් හැටියට මම දැක්කා වෙනස් වූ ලංකාව ගොඩනැගීම සඳහා වන අදහස් ඇතුව සටන් වැදුණු තරුණයන්. එයින් එක්කෙනෙක් තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වුණු භික්ෂුන් වහන්සේ කෙනෙක්. මම එතකොට ගාල්ලි ජීවත් වුණේ ගාලු ප්‍රදේශයේ වැඩ කළා එම සංවිධානයේ කෙනෙක් හැටියට. ඒ හාමුදුරු හරි ලස්සනයි. බොහොම හොඳ ලස්සන පෙනුමක් තිබුණු හාමුදුරු කෙනෙක්. එතකොට මම උසස් පෙළ ලියලා ප්‍රතිඵල බලාපොරොත්තු. එතකොට එයා කිව්වේ ඔයා විශ්වවිද්‍යාලය යන්නේ අපේ රජයක් යටතේ. එතකොට එයාගේ ඒව කියනකොට තිබුණු බලාපොරොත්තු සහගත බව. ඒ බලාපොරොත්තු වුණු යුක්ති සහගත මොකක් හෝයි බලාපොරොත්තු. එතකොට එයින් නොබෝ කලකින් දකුණු ප්‍රදේශයේ බාරව හමුදා නිලධාරියෙකුපත් වෙලා ආවා. අල්ගම නමින් යුක්ත. ඉන් පස්සේ කෙටි කාලයක් තුල අතුරුදහන් වුණු තරුණයන් අතරේ මේ කියන තරුණ හාමුදුරුවොත් එක්කෙනෙක්. ඉතින් මම දකින්නේ විශාල විදිහට මේ හැම තැනකම බලාපොරොත්තු සහගත තරුණයන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒ විනාශ වීම සිදු වෙන්නේ එක්තරා විදිහක හිංසාවාදී කියන්නේ හිංසාව ක්‍රමයක් හැටියට ගොඩ කියන්නේ ඉදිරිපත් වුණු තත්වයක. මම ආයි කිව්වොත් රජයේ පැත්තෙන් එන හිංසාව කියන එක ගැන නෙවෙයි මම කතා කරන්නේ. යුක්ති සහගත සාධාරණ වඩා හොඳ ලෝකයක් හැදීම සඳහා වන ව්‍යාපාරවල අය හිංසාව ක්‍රමයක් හැටියට භාවිතා කර යුතුද කියන එක ගැන මං හිතනවා බරපතලව සංවාද කළ යුතුයි කියලා. ඒකේ මගේ පැත්තෙන් මම යෝජනා කරන්නේ කවර තත්වයකදීවත් හිංසාව ක්‍රමයක් හැටියට හිංසාව යොදා ගනිමින් අවිහිංසාවාදී යුක්ති සහගත සාධාරණ දෙයක් නිර්මාණය කිරීම අපහසුයි කියන එකයි මගේ අදහස. වඩා හොඳ ලෝකයක් හදන්න මරණවට වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් මැරෙන්න තීරණය කිරීම කියන එක. ඉතින් එවැනි වූ අත්හැරීම පදනම් කරගත්ත වැඩපිළිවෙලක් යටතේ පමණයි මේ කතාවේ එන මල්ලි විඳින වේදනාව සහ මේ කතාව ඔබ සමග බෙදා ගන්න මල්ලිය. මේ අපි දෙගොල්ලම විඳින වේදනාවෙන් තොර යම් ජයක් ගැන හිතන්න පුළුවන්. ඉතින් මං හිතනවා දැන් අර අපි කියපු අර සුවපත් වුණු ලෝකයක් කියලා කියන්නේ එහා පැත්තේ ඉන්නේ සහෝදරයත් මේ පැත්තේ ඉන්න සහෝදරයත් එහා පැත්තේ ඉන්න අම්මා මේ පැත්තේ ඉන්න අම්මත් යන අපි ඔක්කොටම දැනෙන වේදනාව එකයි කියන සංවාදය තුල අපි ඔක්කොටම සමාන තැනක් හදාගන්නේ කොහොමද?
අනේ එතනින් එහාට අර එවැනි ඉබඳු සුවපත් වීම ඉලක්ක කරගත්ත මාවතකයි අපට සතුටුදායක ලෝකයක් ගොඩනගිය හැක්කේ කියන එක. ඉතින් අන්න එතන ඉඳලා මම කියනවා ඒකට ප්‍රවේශය තනා ගන්න. ඒකට ඒ කියන්නේ මේක ඒකට ප්‍රවේශයක් හැටියටයි මා හිතන්නේ. ඒක තුල මම පොත සම්පූර්ණ කියවලා නැති නිසා මේක තුල කොහොමද අර අනේකා දකින්නේ කියන එක මට හරි වැදගත්. තාම මට ඒක පැහැදිලිව මේ තුල අනේකා දකින්න විදිහ අවසන් වශයෙන් කියන්න බෑ. මම මෙතෙක් දැක්ක දේ තමයි අනේකා හැටියට හමුදා බටයා දකින්නේ නපුරෙක් හැටියට. මේ දක්වා මම දැකපු දේ. ඉතින් ඒ කියන්නේ අපි හිතන සංවාදයේදී මේ දෙපැත්තේම ඉන්න මිනිසා දෙපැත්තේම කියන්නේ පීඩකයා යනුත් වින්දිතයෙක් කියන ආකල්පය ඊළඟට ඒ වටා ඉන්න මිනිස්සු අම්මා තාත්තා පවුල මේවා දිහා බලන විදිය වෙනස් කරගන්නා සාකච්ඡාවකයි අපි හිතන සුවපත් වූ ලෝකයක් දකින්න පුළුවන්. ඉතින් ඒක තමයි මට මූලිකව මට කියන්න තියෙන්නේ. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ධම්මානන්ද හිමියන්ට අපේ වැඩසටහන සම්බන්ධ වීම සහ උන්වහන්සේ බෙදාගත් වටිනා අදහස් වලට. ඉතින් අපි උන්වහන්සේගේ අදහස් ඇසුරෙන් විනම කණ්ඩායමක් වශයෙන් ගීතයක් නිර්මාණය කරා. ගීතය ගායනා කරන්නේ ඇන්ටන් පියතුමා. අපිට දැන් මේ ගීතයට සම්බන්ධ වෙනවා. නොදන්න පුතෙකුට පාංශුකූලය දෙන්න වඩින්නේ
යන්ත රණසිංහ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතන්නේ අපිට පසුගිය වටේ මගහැරපු ප්‍රශ්නය එතුමාට යොමු කරන්න ප්‍රකාශකෙක් වශයෙන් මේ කෘතිය පළ කිරීමේ අභියෝගය ඔබතුමා බාරගත්තේ ඇයි? සංක්ෂිප්ත ප්‍රශ්න යොමු කරොත්. ඔව් විනන්න සාහිත්‍ය සඳහා වෙනුවට මට එකතු වෙන්න ලැබීම පිළිබඳව මම පළමු කොටම ඔයගොල්ලෝ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම ඇහෙනව නේද දැන්? මම ඇහෙන ඇති කියලා මම එනවා. ඔව් පළමු කොටම මේ මට මේ කෘතිය ගැන කතා කරන්න අපේ සරත් ආනන්ද සහෝදරයා. ඉතින් මේ මෙන්න මෙහෙම කෘතියක් රචනා කරලා තියෙනවා ප්‍රියන්ත මේ කොහොමද මේක කරන්නේ කියලා. එතෙන්දී මම පළමු කොටම කෘතිය ගෙන්නගෙන මේ පොත බැලුවා. බැලුනහම මේ දීපචෙල්ලන් කියන කතන්දරය සාපේක්ෂව උතුරේදී ඔහු ලැබපු අත්දැකීම් ටික යම් ප්‍රමාණයකට හරි මෙච්චර නොවුනත් දකුණේදී අපි ලබලා තිබුණා. අපි මේ වේදනාකාරී අත්දැකීම් වලට බොහොම සමීපයි. මේ හා සමානව. ඉතින් මේ අසල්වැසියාගේ හඬ සහ අපේ හඬ දෙකක් නෙවෙයි කියන කාරණාව පිළිබඳ මට එහෙම දැනෙන්න ගත්තා. ඒ නිසා තමයි මම මේ ඒ කාරණාව මුල් කරගෙන තමයි මේ පොත ප්‍රකාශනය කළ යුතුයි. මේ ඔහු කියන අසල්වැසියාගේ හඬ අපි අපේ හඬක් බවට එහෙම නැත්නම් ඔහු කියන දේ මේ දකුණේ සමාජය කරා ගෙන යන්න පුළුවන් හොඳ මාවතක් පාරක් කියන විශ්වාසයක් මට ඇති වුණා මේ කෘතිය කියවීම තුළ. ඒ නිසා ඉතින් මම මගේ ප්‍රකාශන කාර්යයත් එක්ක මගේ ජීවිතය කියන්නේ පොත් ඒකත් එක්ක මම මගේ ප්‍රකාශනයක් සඳහා මේ දීපචෙල්වන් සහෝදරයාගේ පොත තෝරගත්තා. ඉතින් මේ කෘතිය හරහා කියන්න හදන දේ තුළ අසමානාත්මතාවය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක විඳවීම තමයි මේ අපි ඉන්නේ. ඒක දීපචෙල්ලන්ටත් මෙහා ඉන්න මේ පැත්තේ ඉන්න ප්‍රියන්තටත් අපි සියලු දෙනාටම පොදු කාරණාවක් වෙලා තියෙනවා පසුගිය සහ මේ පැයේ. ඉතින් මෙන්න මේක මොන ආකාරයෙන් හරි ප්‍රකාශිත මාධ්‍යයක් විදියට සමාජගත වෙනවා නම් මම විශ්වාස කරනවා ඒක තමයි වියුක්ති කියලා. ඉතින් වැඩිපුර මේ මොහොත වෙනකොට වැඩිපුර මේ පොත ගැන කතා කරන්න දකුණේ සමාජය පෙළඹිලා තියෙනවා. එක පැත්තකින් පහුගිය දවස්වලත් මම හිතන්නේ අපේ පුලස් තිලිවේරා සහෝදරයා මේ වගේ සංවාදයක් කරනු ලැබුවා. කත්යන අමරසිංහ සහෝදරයාගේ මැදිහත්වීම මත ඒ හරහා කතා කරන්න පෙළඹුණා. අනිත් පැත්තෙන් තවත් කණ්ඩායම් මේ පොත ගැන කතා කරමින් ඉන්නවා. ඉතින් මටත් විවිධ ඇමතුම් වෙනවා මේ පොත කියවපු පිරිස් වලින්. මේ ළඟදී අහනවා මේ වගේ පොතක් මෙහෙම කරේ කියලා. බොහොම අර දකුණේ තියෙන පැසිට් දේශප්‍රේමීත්වයෙන් හොඳ වැඩිච්ච පිරිස් කතා කරනවා මේ පොත ඇයි මේ වගේ පොතක් ගැහුවේ මේක තුළ වෙච්ච හානිය මොකක්ද කියලා. ඉතින් මම පැහැදිලිවම කිව්වේ ඒ දේශප්‍රේමී පැසිට් දේශප්‍රේමීත්වය කියන වචනේ මම පාවිච්චි කරනවා. ඒ පැසිට් දේශප්‍රේමීත්වයේ හඬට වඩා දීපචෙල්ලන්ගේ හඬ සමාජගත යුතුව තිබෙනවා. මේක තමයි මේ පොත ප්‍රකාශනය කිරීම සඳහා මට තිබිච්ච වගකීම සහ යුතුයකමක් කියන දේ මම මේ වෙලාවේ කියා සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව සලසා දුන්නට. රණසිංහ මහත්මයාට විනය කණ්ඩායම පාර්ශ්වයෙන් අපි ස්තුතිය පුද කරනවා. එතුමා දැක්වූ අදහසත් අපි අගය කරනවා. ඊළඟට නැවතත් තියෙන්නේ අපිට පොතේ කොටසක් කියවීමට අපි මේ කොටස සවන් දීලා නැවතත් වැඩසටහනට යමු. කරටිය කොටස පිලිසී ගිය තල්ගස්වල කඳන් පමණක් ඉතිරිව තිබුණි. මුහමාලයි මුළුමනින්ම කැලෑවකි. ෂෙල් ප්‍රහාර වැටි දැවී විනාශව ගොසිනි. මුහමාලයවල පාර වසන විට මගින් සමග යුද්ධයට කොටු බස් රථය දැවී කළු වී ගොස් තිබුණි. ඒ තුල සිටියවුන්ට සිදු වූයේ කුමක්ද? සොහොන් බිමක සිහි ගන්වන දසුන් පිරි මුහමාලයවල ඉතිරිව තිබෙන ඉපල් ගස් වලටත් දැවී ගිය කැලෑබිම් දෙසටත් විනාශ වූ ගොඩනැගිලි වලටත් එහි රැඳී සිටි හමුදා බටයින්ගේ තුවක්කුව එල්ල වී තිබිනි. අයියෝ කිලිනොච්චියට වෙච්ච දෙයක් මගියෙක් මුව විවර කළේය. කිලිනොච්චියට තවත් විනාශයක් අත්වෙමින් තිබිනි. සටන් මුකුත් නැහැනේ දැන්. ඇයි මේ වගේ අපි තවත් පීඩනයට ලක් කරන්නේ?
ජනතාව කම්පනයට පත්ව සිටියහ. අපේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ කත්යානා සහෝදරියට. ඉතින් අපි ඇයට යොමු කරන්නේ මේ වගේ ප්‍රශ්නයක්. අපිට හිතන්න පුළුවන් ස්මාරක ශිලාවක නවකතාව යුද සමයේ පමණක් ගැන ලියවුණු නවකතාවක් බව. ඒත් දැන් ඉතින් මාකට ආසන්න වශයෙන් වසර 13ක් ගත වී තිබෙනවා. අපි දැනගන්න කැමති කත්යානා සහෝදරිය දකින ආකාරයට මෙම නවකතාව වර්තමානයේද අදාළ වෙන්නේ කොහොමද කියලා. කත්යානා සහෝදරිය ඔබටයි මේ අවස්ථාව. ස්තුතියි ඉස්සර මං හිතන්නේ මගේ හඬ පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවා. අපිට ඇහෙනවා. හරි. බොහොම ස්තුතියි මේ විනන සාහිත්‍ය කවයට මට ආරාධනා කිරීම පිළිබඳව මේ කෘතිය ගැන කතා කරන්න. වණකම් දීප්චෙල්වන්. මම හිතනවා මේ ඔබ අහපු ප්‍රශ්නෙට මම කෙලින්ම ප්‍රවේශ වුණොත් මේ පොතේ නඩුකල් පොතේ නවකතාවේ මේ යුද්ධය තිබෙන කාලේ වගේ ඊට පස්සේ කාලෙත් ගැනත් කතා වෙනවා. මේකේ අන්තිම පරිච්ඡේදයට එනකොට කියවෙන්නේ යුද්ධ ඉවර වෙලා ඒ ගත වෙන කාලය ඇතුළතදී ඔවුන්ගේ සමීප ඥාතියෙක්වත් සමරන්න බැරි. ඔවුන්ගේ මරණය පවා සමරන්න අයිතියක් නැති ඒ අයිතිය සහ මතකය අමතක කරවීමට බල කරනු ලබන සමාජ වටපිටාවක් ගැන තමයි මේ කෘතිය අන්තිම පරිච්ඡේදයට එනකොට විස්තර වෙන්නේ. එතකොට මෙන්න මේ කාලයට තමයි මම මේකට වෙනම විදිහකට මම හිතන්නේ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කරපු ඒ අදහස් දැක්වීමට වගේම එකට එකද වෙමින් ඊට වැඩි චුට්ටක් වෙනස් මානයකට මම යන්න කැමතියි. මෙන්න මේ කාලයට තමයි මේ දීපශෙල්වන් මේගේ කෘතිය අන්තිම පරිච්ඡේදවල කියන කාලයට තමයි අර අපි දකුණේ සමාජය කිව්වේ යුද්ධය කරලා අර සාමය ගෙන ආපු කාලේ කියලා කිව්වේ. මම හිතන්නේ මේක දකුණේ සමාජයේ 99ක් විතර කිව්ව කතාවක්. ඒ කියන්නේ අපේ සමීප ඥාතීන්, මිතුරු මිතුරියන්, ඒ වගේම අපි වැඩ කරපු තැන්වල හිටපු අය, ජනමාධ්‍යවේදීන්, ඒ සියලු දෙනාම කිව්වේ අර යුද්ධය කරන්නේ සාමය ගේන්න. ඒතර යුද්ධය කරලා ඉවර වුණාට පස්සේ කිව්වේ යුද්ධය කරලා අපි කරලා සාමය ගෙනාවා කියලා. ඒතර යුද්ධ ජයග්‍රහණය අර යුද්ධය සමරීමට විරුද්ධව ඒක විජයග්‍රහණයක් හරි අර ඒක උත්කර්ෂයට නැග්වීමට විරුද්ධව යම් යම් දේවල් Facebook වල අපි සමහර තැන්වල ලියනකොට ඒ යුද්ධය කියන එක යුද්ධ ජයග්‍රහණය යුද්ධේ කවුරුත් ජය ගන්න නැහැ කියන එක ලිව්වට පස්සේ හුඟක් අය ඇවිල්ලා කිව්වා මේ යුද්ධ ඉවර වීම සැමරිය යුතුයි කියලා. ඒතර ඔවුන්ගේ අදහස තිබුණේ මේ සාමය ගෙන ආපු කාලයක් කියන එක. එතකොට දැන් ඒ අදහසට විරුද්ධ වුණත් අපි එතන ඉඳලා පටන් අරගෙන මම කැමතියි මේ දීපචර්යනි කතාව පොඩ්ඩක් පැත්තක තියලා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් මට පුංචි කතා දෙකක් තියෙනවා. මෙන්න මේ යුද්ධෙන් පස්සේ අර මගේ මිතුරු මිතුරියන් සහ අපේ දකුණේ සමාජයේ කියපු ඒ සාමය උදා වූ කාලය, සාමය උදා වූ අය කියන කාලය යෙදී සිදුවීම් දෙකක් මම කියන්න කැමතියි. මේකට ප්‍රවේශයක් විදිහට. දැන් එක කතාවක් තමයි මගේ මුස්ලිම් මිත්‍රෙක් සම්බන්ධ කතාවක්. මීට අවුරුදු කිහිපයකට කලින් ඔහුත් මහත් අතර පොඩි සංවාදයක් ඇති වෙනවා. ඒ සංවාදය ඇති වෙන්නේ ඇත්තටම මේ ලංකාවේ කලා සම්ප්‍රදායන් ගැන සහ දකුණු ඉන්දියාවේ ඉඳලා මේ රටට ආපු කලා ශිල්පීන් විසින් බෞද්ධ විහාරස්ථාන සහ හින්දු ආගමික ස්ථාන ආශ්‍රිතව කරපු කලා නිර්මාණ ගැන තමයි ඔහුගෙත් ඒ කලාව සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණා. ඒ ගැන මේ ආගමික අර්ථයෙන් නෙමෙයි අර කලාව සම්බන්ධයෙන් උනන්දුවක් තිබ්බ ඒවා ගැන හොයන්න. එහෙම අවස්ථාවකදී ඔහු මට කියනවා මේ ඒ පොළොන්නරුව ගැන කතාවක් එනවා. ඒ පොළොන්නරුව ගැන කතාවේදී ඔහු කියනවා ඒ ඡායාරූප වලින් ඒක දැකලා තියෙනවා. ඒ කැටයම් සහ ඒ කලා නිර්මාණ දැකලා තියෙනවා කියලා. එතකොට මම කියනවා ගිහිල්ලා බලන්න කියලා. ඉතින් ඔහු කියන යන්න තියනවා නම් හොඳයි. මං කිව්වා මේ ඉතින් ගිහිල්ලා බලන්න. එතකොට ඔහු මට කියනවා මේ යන්න නම් ආස ඔහු කියපු උත්තරේ මෙන්න මේකයි. යන්න නම් ආසයි නමුත් බයයි කියලා.
ඔහු බය වෙන්නේ ඔහුගේ මුස්ලිම් අනන්‍යතාවයේ සහිතව අර බෞද්ධ සංස්කෘතික පසුබිමක් තියෙන තැනකට ගියොත් මොකක් හරි ප්‍රශ්නයක් උද්ගත වෙන්නේද කියන ඔහුට තියෙන බය. දැන් මේ තැනට මම හිතන්නේ ලෝකේ පුරාම ඉන්න සංචාරකයන් විවිධ ආගම් වලට විවිධ ජාතීන් වලට අයිති සංචාරකයන් එනවා. නමුත් අපේ රටේ විසින අපිත් එක්ක ඉන්න දකුණු සමාජයේ අපිත් එක්ක ඉන්න මුස්ලිම් ජාතිකයෙකුට මේ අර මේ යුද්ධ කාලේ නෙමෙයි මේ අර කියපු විදිහට අර මගේ අපි සියලු දෙනාම දකුණේ බොහෝ දෙනෙක් කියපු විදිහට අර සාමය ගෙනාපු කාලයක තමයි ඔහුට මේ බය ඇති වෙන්නේ. මොකද ඒ මොහොත වෙනකොට අර තවත් සතුරෙක් අර හදමින් තිබුණා දකුණේ දෘෂ්ටිවාදී විසින්. ඒ බය පිළිබඳ කතාව පැත්තක තියලා ඊළඟ දෙවෙනි කතාවට ගියොත් දෙවෙනි කතාව මට සම්බන්ධ දෙයක්. මම සිංහල සහ බෞද්ධ සංස්කෘතික පසුබිමකින් පැවතගෙන එන කෙනෙක්. මගේ පවුලේ බෞද්ධ සංස්කෘතික පසුබිමක් තිබුණේ. එතකොට මට වෙච්ච අත්දැකීමක් මේක. මම ඇත්තටම එක්තරා මේ කැලෑබද ප්‍රදේශයකට අපේ මමත් මගේ සැමියාත් යනකොට අපි පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා. හැන්දෑ වෙලා රෑබෝ වෙන වෙලාවක අපි ගමන් කරපු මෝටර රථය කැඩෙනවා. එතකොට අසල තියෙන ටවුමට යන්නත් මම හිතන්නේ කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. එතකොට ගැමියෙක් කියන මේ කවදානම් මොකද වනසතුන් එනවා පාරට අපිට කොහේ හරි තැනක ඉඳලා යන්න කියලා. ඒ අවස්ථාවේදී මේ දිග කතාවක් හිටින් කියනවා නම් ඒ අවස්ථාවේදී අපිට ඇත්තටම මේ අසල තිබිච්ච විහාරස්ථානයක නවතන් කියන්නේ අපිට ඒ විහාරස්ථාන භූමිය අපේ වාහනේ නවත්තලා ඒකේ ඉන්න අවස්ථාව හම්බ වෙනවා. එවැනි අවස්ථාවක එවැනි උදව්වක් පවා ලැබීම ඇත්තටම ලොකු දෙයක්. ඒ ගැන කෘතවේදීත්වය පළ කරමින් හැබැයි ඒක හම්බ වෙන්න නම් අර අපිට සිද්ධ වෙනවා අපේ අනන්‍යතාවය පෙන්වන්න. අපේ අනන්‍යතාවය තහවුරු කරන්න අපේ ඩෙන්ටිටි කාඩ්ස් පෙන්නලා අපේ අනන්‍යතාවය අපි කවුද කියන එක තහවුරු කරන්න. එතකොට මට ආපු ප්‍රශ්නේ තමයි දැන් බැරි වෙලාවත් මේ අපි සිංහල නොවන මුස්ලිම් හෝ දෙමළ කෙනෙක් වුණා නම් මොකක්ද වෙන්නේ? එහෙම නැත්තම් අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි දැන් මගේ සැමියාත් සිංහල සහ බෞද්ධ සංස්කෘතික පසුබිමක් තියෙන කෙනෙක්. ඒතකොට අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඒ වෙන ජාතියකට ආගමකට අයිති වුණා නම් මොකද වෙන්නේ කියන අදහස මගේ ඔළුවේ තිබුණා. දැන් මම හිතන්නේ ඊළඟ කතාව තමයි අපි පන්සල කියන්නේ මොකද්ද? ඒතකොට පන්සල කියලා කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම තරාතිරමක මම හිතන්නේ පුද්ගලයා හොඳ හෝ සමාජයෙන් නරකයයි සම්මත කෙනෙක් පවා Tamanට විපතක් වුණාම පිළිසරණක් හොයාගෙන යන්න තියෙන එකම තැන. දැන් අපි බෞද්ධ සාහිත්‍ය අපි අහලා තියෙනවා බුදුන්ගේ කාලේදී අපරාධකරුවන් පවා තමන්ගේ පිළිසරණ පතා බුදුන් හමුවට යනවා. තමන්ගේ ඇඳිවත පවා අහිමි වෙලා ඉන්න අය බුදුන් හමුවට ඒ විහාරස්ථානෙට යනවා. නමුත් දැන් මේ කියන අර සාමය ගෙනාපු කාලය ඇතුළත මේක යුද්ධ තියෙන කාලෙ නෙමෙයි මේ සාමය ගෙනාපු කාලය. ඒ කාලෙදිත් අපි මේ දෙමළ ජාතිකය පැත්තක තියමු. මුස්ලිම් ජාතිකය පැත්තක තියමු. නමුත් සිංහල අපටත් බෞද්ධ සංස්කෘතික පසුබිමකින් අපටත් අපගේ අනන්‍යතාවය පෙන්වන්න සිද්ධ වෙනවා අර තැනදී. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපිට කෝ අර කියපු සාමය අපිට කෝ ඒ සැනසීම අපිටම සැකයි. ඒ කියන්නේ සිංහලයට සිංහලයම සැක සහිත වෙන මම කාටවත් විවේචනය කරනවා නෙමෙයි මෙතන. නමුත් මෙහෙම හිතන්න සිද්ධ වෙන එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන්න සිද්ධ වෙන තැනකට අපිව තල්ලු වෙලා ගිහිල්ලා තිබුණා. දැන් මෙන්න මෙතනදී තමයි මම හිතනවා මේක ඛේදවාචකයක් කියලා. මෙන්න මෙතනදී තමයි මම හිතන්නේ නවකතා කරුවාගේ මැදිහත් වීම තියෙන නඩුගල් නවකතාව ඇතුලේ. දැන් ඔහුගේ පීඩාව කියාගෙන යන ගමන් ඇත්තටම දැන් ඔහුගේ සමාජයට ඔහුගේ පීඩිත සමාජයට වෙච්ච පීඩාව යුද්ධ නිසා ඇති වෙච්ච පීඩාව කියාගෙන යන ගමන් ඔහු විශාල ආලෝක ධාරාවක් එල්ල කරන අපි පැත්තට. දැන් ඔහු කියන විදිහට මේක ඇත්තටම සිංහල අයට ඒ වෙත තම සහෝදරත්වයෙන් ලියපු නවකතාවක්. එතකොට ඔහු මේ තමන්ගේ පීඩාව කියාගෙන යන අතර ඔහු අපේ පැත්තට තමයි අර විශාල අඩි බලති දැස් නිලංකාර කළවන සුළු ෆ්ලෑෂ් ලයිට් එකක් ලොකු ආලෝක ධාරාවක් අපිට එල්ල කරනවා. ඒ එල්ල කරලා අපිට අපි ගැන හිතන්න සලස්සන අපිට මොකද උනේ?
අපිට මොකද උනේ කියන එක. අපි මොකද්ද මේ කරේ? අපිට අපේ මේ ඔවුන්ගේ පීඩාව සම්බන්ධයෙන් අපි තුල වරදකාරීත්වය ඔහු අපිට පෙන්වලා දෙනවා. ඒතකොට අපි හැමදෙනා මෙතන ඉන්න කිසිවෙක් මම හිතන්නේ අර කිව්ව විදිහට ඔවුන්ගේ පීඩාව අනුමත කරා කියලා එහෙම නැත්නම් යුද්ධය හොඳයි කියලා පිළිගත්තා කියලා. මේ අපි හැමෝම යුද්ධයට විරුද්ධ වෙච්ච අය. හැබැයි අර එදා 26 වෙනිදා තිබිච්ච සංවාදයේදී මංජුල වෙඩිවර්ධන සහෝදරයා කිව්වා අපි මේවට කොච්චර විරුද්ධ වුණත් අපි අතෙත් වගකීමක් තියෙනවා. අපිට අපේ අතේ ලේ ගෑවිලා තියෙනවා. අපිත් මේ වගේ කොටස්කරුවන් බවට පත් වෙනවා. මොකද දශක ගණනාවක් තිස්සේ දීපචෙල්වන්නලා හිටපු සමාජය පීඩාවට පත් කරපු දෘෂ්ටිවාදයෙන් නඩත්තු කරපු සමාජයක කොටස්කරුවන් වීම නිසාම අපි කොච්චර ඒකට විරුද්ධ වුණත් ඒ කොටස්කරුවන් වීම නිසාම අපි අතෙත් තියෙනවා මේ පිළිබඳ වරදකාරීත්වය අපි බාර ගන්න වෙනවා අපිට. මම හිතනවා මේ කෘතිය දැන් ඔබ අහපු විදිහට මේ වර්තමානයට අදාළ වෙන්නේ කොහොමද කියන එක මගෙන් ඇහුවේ. ඒතර මට හිතෙන විදිහට මේ කෘතියේ තියෙන පළවෙනි මේ වර්තමානයට අදාළ වීම කියන කාරණේදී මේ කෘතියේ තියෙන පළවෙනි වැදගත්කම තමයි ඔන්න ඔය විදිහට අර අපි කෙරෙහි එල්ල කරන නවකතාකරුවා විසින් එල්ල කරන විශාල අර ආලෝක ධාරාව ASCII අපි අපේ හද සාක්ෂි විමසන්න පෙළඹෙනවා සහ අපි අපේ වරදකාරීත්වය පිළිබඳව අපි අවදි වෙනවා. ඒක තමයි පළවෙනි කාරණේ මම දන්න විදිහට. දැන් දෙවෙනි කාරණේ ගත්තොත් දැන් මම මේ මොන දේවල් කිව්වත් කාට හරි කියන්න පුළුවන් දැන් මේ සියලු දේවල් සිද්ධ වුණේ යුද්ධය ඉවර වෙලා මේ අවුරුදු 13ක් ගියාට පස්සෙත් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේදී කවුරු හරි කියන්න පුළුවන් මම මේ කියපු සියලු දේ මහගෙන ඉඳලත් කාට හරි කියන්න පුළුවන් එහෙම වෙන්නේ ඉතින් අවුරුදු 30ක් තිස්සේ යුද්ධයක් තිබිච්ච නිසා ත්‍රස්තවාදය තිබිච්ච නිසා ඒ නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ කියලා. නමුත් ඒ කියන්නේ අපි මං හිතන්නේ හරි පුරුදු වෙලා ඉන්නවා අර බොහොම පහසුවෙන් අපිට එන ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඒක හරියට අර මේ පැටලිලි සහගත මාර්ග ජාලයේ ඔස්සේ ගිහිල්ලා Tamanට අවශ්‍ය ගමනාන්තයට අර පහසු පාරක යනවා වගේ. මං හිතන්නේ පොඩි කාලෙදී අපි ඇක්ටිවිටීස් වල කරා ඒ වගේ පැටලිලි සහගත මාර්ග ජාලයක් තියෙනවා. ඒකෙන් අර කොහාට හරි ගමනාන්තයකට යන පාර අපිට ලකුණු කරන්න කියනවා පැන්සලකින්. අපි එතකොට කරන්නේ අර ඩෙඩ් එන්ඩ්ස් වලට යන්නේ නැතුව බාධක වලට යන්නේ නැතුව අර ක්ලියර් පාරක් තෝරගන්නවා ගමනාන්තයට යන්න. මම හිතනවා මේ වාර්ගික ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ගොඩාක් වෙලාවට දකුණේ අපි සිංහල අපි ගොඩාක් වෙලාවට අපිට සුව පහසු පාරක් හොයනවා. මේ වගේ පැටලිලි සහගත මාර්ග ජාලයක් පස්සේ අපිටම සුව පහසු පාරක හොයාගෙන අපි යනවා. මම හිතන්නේ මෙන්න මෙතනදී ඔය ආපහු සැරයක් මේ කෘතිය වැදගත් වෙනවා. මොකද මේ නඩුගල් කෘතිය කියවන පාඨකයාට මේ කියන විදිහ අර සුව පහසු පාර හරහා අර කවුරු හරි විසින් හදලා දීලා තියෙන ගමනාන්තයක් කරා යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට කතුවරයා Tamanට අවශ්‍ය ගමනාන්තයකට අපිව අරන් යනවා. ඒක මං හිතන්නේ ඒ නවකතාකරුවෙකුට දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි අර පාඨකයාට පහසු තැනකට අරගෙන යන එක. එහෙම නැත්නම් Tamanට උවමනා පැත්තට අරන් යන එක. මං හිතන්නේ මේ දෙවෙනි කාරණේ හරි අමාරුයි. දීපචෙල්වන් ඒ අමාරු කාර්යය කරමින් මේක කියවන පාඨකයන් බොහොම සහෝදරත්වයෙන් ඔහු කියන විදිහට ඔහු කියනවා නෑ ඔය පාර නෙමෙයි මේ පාරෙන් එන්න. මේක ටිකක් අමාරුයි යන්න. නිකන් මේ ගොඩක් අමාරුයි යන්න. නමුත් මේ පැත්තෙන් එන්න කියලා ඔහු කැඳවගෙන යනවා අපිව. එහෙම ගිහිල්ලා අපි නතර වෙන්නේ කෘතිය අවසාන වෙනකොට අර කියපු විදිහේ අර ඩෙඩ් එන්ඩ් එකක නතර වෙනවා. නැත්නම් ආවෘත අන්තයක නතර වෙනවා. දැන් එතනින් එහා පැත්තට යන්න පාරක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. අපිට එතනින් නතර වෙන්න වෙනවා. බට අපිට ඒ නතර වෙලා තියෙන තැන මේ අන්තය මේ වැහිලා තියෙන අන්තයෙන් එළියට යන්න නම් අනිවාර්යයෙන්ම මේ නවකතාව හරහා පෙන්වා දෙන යථාර්ථයට පිළිගන්න වෙනවා. එතකොට මොකද්ද මේ යථාර්ථය කියන්නේ? ඒ යථාර්ථය තමයි දීපචන්දන් මේකෙන් දැන් අපි හැමෝම කතා කරනවා යුද්ධය ගැන. දීපචන්දන් මේකෙන් අපිට උත්සාහ කරනවා කියන්න මේකට ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක. ඔහු මුලට අරන් යනවා. මැද්දෙන් පටන් ගන්නෙ නැතුව ඔහු මුලට අරන් යනවා. දැන් මේ කතා වෙන බාල සහෝදරයා විනෝදන් ඔහු යුද්ධය ප්‍රතික්ෂේප කරනවා. දීපචලුණුත් යුද්ධය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඔහු ඒක පෙරවදනේදී කියනවා. එතන මේ බාල සහෝදරයාත් ඔහු වගේම නවකතාවේදී යුද්ධය ප්‍රතික්ෂේප කරනවට අවශ්‍ය නැහැ යුද්ධය. හැබැයි ඒ අතරම අර වැඩිමල් සහෝදරයා යනවා. දැන් එතකොට ඔහු යන්නේ කැමැත්තෙන් නෙමෙයි.
ඒක කාට හරි කියන්න පුළුවන් ඔහු කැමැත්තෙන් යනවා කියලා. එහෙ යුණාට දීපශීලන් පෙන්නනවා ඔහු යනවා නෙමෙයි ඔහුට යන්න සිද්ධ වෙනවා කියන එක. ඇයි ඒ සිද්ධ වෙන්නේ? ඔහුට ඔහු ඊටාම පැහැදිලිව මෙතන කියන ඔවුන්ට දශක ගණනාවක් තිස්සේ මම අර කිව්වා වගේ ඔවුන්ට සිද්ධ වෙන අසාධාරණේ අයුක්තිය නිසා ඔහුට ඒ පාර තෝරගන්න සිද්ධ වෙනවා කියන එක මෙතනදී කියනවා. දැන් අර ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ප්‍රචණ්ඩත්වයේ තෝරා ගැනීම අපිට අනුමත කරන්න බෑ. ඒක ඇත්ත තමයි. නමුත් මේ තියෙන සමාජ වටපිටාව ඇතුලේ එහෙම තමයි මම හිතන්නේ ලංකාවේ මේ ලෝකේ ඕන තැනක ඒ වගේ උදාහරණ තියෙනවා. සමහර තැන්වල එවැනි තැනකට මිනිස්සු තල්ලු වෙනවා. එතකොට මෙතනදී දීපශල්‍යන් පෙන්නනවා ඊටාම පැහැදිලිව ඔහු වගේම සිහින තියෙන්න ඇති ඔහුගේ සහෝදරයටත්. දීපශල්‍යන් වගේම සිහින තියෙන්න ඇති ඔහුගේ සහෝදරයටත්. නමුත් ඔහුට ඒකට යන්න සිද්ධ වෙනවා. නැත්තම් එවැනි යෑම සඳහා අවශ්‍ය පරිසරය හැදෙනවා. හදලා තියෙනවා. එතකොට මම හිතන්නේ එසේ වන්නේ ඔවුන්ට අර පුරවැසියන් විදිහට ඔවුන්ට සමාන අයිතිය නොලැබීමේ අවස්ථාව ඇතුළේ කියන එක ඔහු මේ නවකතාව ඇතුළේ පෙන්ලා දෙනවා. ඔහු පෙන්වලා දෙනවා කොහොමද ඔවුන්ට අයුක්තිය සහ අසාධාරණයට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. දැන් මෙතනදී තව කතාවක් මම ආපහු අවධානය යොමු කරන්න කැමති. ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ පෙන්වලා දීපු විදිහටම දැන් මේක කියනවා මේ අම්මා කෙනෙකුගේ දරු සෙනෙහස පිළිබඳ කතාව සහ සහෝදර සෙනෙහස පිළිබඳ කතාව. එතනදී උන්වහන්සේ කිව්ව දෙයට මම සම්පූර්ණයෙන් එකඟ වෙනමින් ඒ කියන්නේ මේ අම්මලා දෙන්නෙක් දකුණේ අම්මා කෙනෙකුටත් මේ විදිහට තමන්ගේ දරුවා හිමිවීමෙන් ඇතිවන කම්පනය ඒ වේදනාව සහ උතුරේ අම්මා කෙනෙකුට ගේත් ඇතිවන වේදනාව වෙන ලින්ක් එකක් ටිවිඩා ඒ අම්මා කෙනෙකු අම්මලා දෙන්නෙක්ගේ වේදනාව උතුරේ වුණත් දකුණේ වුණත් උන්වහන්සේ කිව්ව විදිහට සමානයි. ඒතර සහෝදරය දෙන්නෙක්ගේ වේදනාව උතුරේ වුණත් දකුණේ වුණත් එක සමානයි. හැබැයි අපි මනුෂ්‍යත්වයේ පැත්තෙන් ගත්තොත් මේ දෙක සමානයි. මම හිතන්නේ මම මෙහෙම මේ කියන දේ බොහොම පරිස්සමින් තේරුම් ගනි කියලා හිතනවා මෙතන ඉන්න අය. මනුෂ්‍යත්වයේ පැත්තෙන් ගත්තොත් මව්සෙනෙහස දරුවෙකු අහිමිවීමෙන් ඇතිවන වේදනාව කවරෙකුට උනත් පොදුයි ඒ වේදනාව සමානයි. සහෝදරයෙකු අහිමිවීමෙන් ඇතිවන වේදනාව කවරෙකුට උනත් කවර ජාතියකට අයිති උනත් උත්තරේ වුවත් දකුණේ වුණත් එක සමානයි. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. අපි දේශපාලනිකව ගත්තොත් උතුරේ ඉන්න අම්මට සහ උතුරේ ඉන්න සහෝදරයාට අමතර පීඩනයක් එකතු වෙලා තියෙනවා මේ වේදනාවට අමතරව. මේක අමතර පීඩනයක්. ඒ අමතර පීඩනය අපිට තේරුම් ගන්න වෙන්නේ දේශපාලනිකව. ඒ දේශපාලනිකව අපිට තේරුම් ගන්න මේ උතුරේ ඉන්න අම්මට සහ උතුරේ ඉන්න සහෝදරයාට අමතර පීඩාව තමයි ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන අයුක්තිය. ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන අසාධාරණය. ඔවුන්ට මේ ලංකාව ඇතුලේ සමාන අයිතිය නොලැබීම ඇතුලේ මම හිතන්නේ මේක උදාහරණ ඕන තරම් මේකේ තියෙනවා මේකට කියන්න. ඔවුන්ට සමාන අයිතිය නොලැබීම නිසා ඔවුන් දෙවෙනි පෙළ පුරවැසියන් බවට පත්වීම නිසා මේක මම හිතන්නේ අර ඉස්සෙල්ලා කිව්වාගේ මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. නිදහස ලැබුණෙන් පස්සේ ඉඳලා ලංකාවේ සෑහෙන කාලයක් තිස්සේ ඔවුන්ට සිදුවෙච්ච අයුක්තිය නිසා ඔවුන්ට අමතර තුවාලයක් තියෙන ඔවුන්ගේ හදවතේ. එතකොට අර අම්මා කෙනෙකුට සහ සහෝදරයෙකුට පොදු වේදනාවත් එක්ක මේ දෙමළ අම්මට සහ දෙමළ සහෝදරයාට මේ අමතර පීඩාව මේ අමතර තුවාලය ඔවුන්ට තියෙනවා. අන්න ඒක මේ කෘත්‍ය හරහා ඉස්මතු කිරීම තමයි මම ඊළඟට දකින විශේෂත්වය. මොකද අපි අර මෙතන සාමාන්‍යයෙන් මේක අර හැඟීම් බරව කියවගෙන ගිහිල්ලා මම එදත් අර 26 වෙනිදා තිබිච්ච සංවාදිතෙත් මම කිව්වා මේ ඒ කියවෙලා ගිහිල්ලා ඉවර කරනවා වෙනුවට කතුවරයා අපිට පෙන්වලා දෙනවා මේ ඔවුන්ට තියෙන අමතර පීඩාව කුමක්ද යන්න. එතනදී මම හිතන්නේ අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මේ දේශපාලන අපි මේක දන්නේ නැත්තම් මේ කෘතිය කියවන කෙනෙක් ඒක දන්නේ නැත්තම් කියවන්න වෙනවා ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය කුමක්ද ඔවුන්ට සිදුවෙච්ච දේවල් මොනවද ඔවුන්ගේ අයිතිය පිළිබඳ කතාව ඔවුන්ගේ අභිලාෂ පිළිබඳ කතාවට අපිට සංවේදී වෙන්න සිද්ධ වෙනවා. මම හිතනවා මෙන්න මේක අර ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් දෙවෙනි කාරණේ මෙන්න මේ
අවබෝධය මේ කාරණේ කෙරෙහි තියෙන සවිඥානික බව දල්වන නිසා මම හිතනවා මේ කෘතිය නැවත වතාවක් වර්තමානයේට අතිශයින්ම අදාළ වෙනවා කියලා. මොකද එහෙම මේ තේරුම් ගැනීම ඔස්සේ තමයි අර මම කිව්ව විදිහට අර පැටලිලි සහිත මාර්ග ජාලයේ ඔස්සේ ගිහිල්ලා අපි අර අමාරු පාරක කතුවරයා ඇවිදගෙන ගිහිල්ලා අපිව එක්කගෙන ගිහිල්ලාට නතර වෙන ඩෙඩ් එන්ඩ් එකෙන් එහෙම නැත්නම් ඒ ආවෘත අන්තයෙන් එළියට යන පාර අපිට කපා ගන්න වෙන්නේ මෙන්න මේ සවිඥානික වීම, ඔවුන්ගේ අයිතිය සහ ඔවුන්ගේ අභිලාෂ සහ ඔවුන්ට සිදු අයුක්තිය පිළිබඳ සවිඥානික වීම හරහා තමයි අපිට මේ අර ඩෙඩ් එන්ඩ් එකෙන් එළියට යන පාර විවෘත කරගන්න වෙන්නේ. දැන් එහෙම කරගත්තොත් තමයි දීපචෙල්ලුන් මේකේ ඔහු විසින්ම මේකේ පෙරවදන ලියන විදිහට ඔහු කියනවා මේ රට ඇතුලේ මේ භූමිය ඇතුලේ අපි දෙගොල්ලන්ටම සමාන අයිතීන් ලැබමින් ජීවත් වෙන්න අපිට අවස්ථාව සැලසෙන්නේ මම හිතනවා අපි ඒ සවිඥානික බව ඒ තේරුම් ගැනීම ඒ අවබෝධය ඔවුන් කෙරෙහි ඇති කරගත්තොත් විතරයි. මම හිතනවා මෙන්න මේ කාරණේ හින්දාත් මේ කෘතිය වර්තමානයට අදාළ වෙනවා. ඒ වගේම සාහිත්‍යකරුවෙක් විදිහට දීපචෙල්වන් මම හිතනවා මේ හොඳ සාර්ථක නවකතාකරුවෙක් බවට පත් වෙන මේ කාරණේ හින්දා ඔහු මේ කතාව කියන්නේ මේ කාරණා දෙක කරහා පාඨකයා ගෙනියන්න ඔහු ඊටාම හොඳ භාෂාවක් සහ ආඛ්‍යානයක් පාවිච්චි කරනවා. ඒ පැත්තනොත් ඔහුගේ දක්ෂතාවය පෙන්වුම් කරනවා. මම හිතනවා මෙන්න මේ කාරණා දෙක ඔස්සේ අපි හිතුවොත් මම හිතනවා ඔබ ඔය මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කප්‍යානා සහෝදරියට අපගේ සම්බන්ධයෙන් සහ අයිඩියා දවස් දෙකීමට. ඉතින් කාලයත් වේගෙන් නිගිලී යන හින්දා අපිට ඊළඟට තියෙන තවත් කොටසකට සමන් දෙන්න. ඊපස්ව අපිට අවසාන ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. එදින රාත්‍රියේ කිසියෙකු නිදාගත්තේ නැත. එවන් රැයක නිින්දෙන්නේ කාටද? එළිය වැටෙනතුරු පොන්නේ යාප්පු බොහෝ කතන්දර කියමින් සිටියේය. දකුණේ පැවති වාර්ගික කෝලහලයේදී සිදු මහත් විනාශ පිළිබඳව තොරතුරු පැවසීය. ඊසා දිග ප්‍රදේශයේ සිදුවන සටන් පිළිබඳවත් විස්තර කළේ. චන්ද්‍රිකා මැතිණිය ගැන කතා කිරීමට පටන්ගත් ඔහු ජේ.ආර් යුගයේ දක්වා අතීතයට ගොස් කතාව දිග්ගස්සමින් සිටියේ. අම්මාද ඉතින් යයි කියමින් අසාගෙන සිටියාය. වැඩසටහනේ අවසාන ප්‍රශ්නය යොමු වන්නේ මහින්ද නාමල් ගුරුතුමාට. ඉතින් කත්යනා සහෝදරිය කිව්වා වගේ මේ නවකතාවේ කියවෙන කාරණාව සහ කතුවරයාගේ දෘෂ්ටිය වටහා ගන්නට නම් මෙම නිර්මාණයට පාදක වෙච්ච දේශපාලන පසුබිම වටහා ගැනීම මම හිතන්නේ සිංහල පාඨකයන් වශයෙන් අපට අත්‍යවශ්‍ය බව හැඟෙනවා. විශේෂයෙන් මම හිතන්නේ අපේ තරුණ පරම්පරාවට අපි දැක්ක යුද්ධයක අවසානයේ විතරයි කිරිබත් කරනවා රතිඤ්ඤා පත්තු කරනවා ඒ දේවල් විතරයි දැක්කේ. හැබැයි එකම රටක් ඇතුලේ ජීවත් වෙන ජනවර්ග දෙකක් ආයුධ අතට අරන් යුද්ධයක් කරන්න පෙළඹුණේ කොහොමද කියන කාරණා අපි දන්නේ නැහැ. ඉතින් මහින්ද නාමල් ගුරුතුමාට මම ආරාධනා කරනවා ඒ ගැන කෙටියෙන් හෝ පැහැදිලි කරලා දෙන්න. ස්තුතියි සුරු. මම කෙලින්ම ප්‍රශ්නයට එන්නම්. කිසිසේත්ම යුද්ධයක් අපේක්ෂා නොකරන යුද්ධය ප්‍රතික්ෂේප කරන නඩරාසා විනෝදන්ලට යුද්ධය විසින් උරුම කරපු අමානුෂීක ඉරණම මේ නවකතාවේ විදහරණය වෙනවා. ඇයි එහෙම වෙන්නේ? කත්යාන ඉතා පැහැදිලිව මට පසුවිම හදලා දුන්නා. මේක දේශපාලනිකව තේරුම් ගන්නට ඕන. අපේ හාමුදුරුවන් මතු කරපු මානුෂීය අධ්‍යාත්මික සංස්කෘතික කාරණාව වගේම මේකේ දේශපාලනික කාරණාව තුල විතරයි අපිට මේක තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඔබ සියලු දෙනා උපුටාගෙන තිබිච්ච තැන චන්ද්‍රිකා මැතිණිය ගැන සඳහන් වෙනවා. චන්ද්‍රිකා මැතිණිය 94 බලයට ලබනකොට පොට්ටු තියලා තිබුණා. චන්ද්‍රිකා මැතිණියගේ නළලේ දකුණේ සමාජය සමහර පිරිසක්. ඒ වගේම එවලේ දකුණේ සමාජයේ අදහසක් තිබුණේ මේක දීලා හරි සාමය උදා වෙන්න ඕන වගේ මතයක් මට මතකයි තිබුණා. එතකොට මේ සියලුම කාරණාවලින් පස්සේ
ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය ඇවිල්ලා තවලම් ගෙහිල්ලා සාම තවලම් ගෙහිල්ලා විශාල විදියේ ව්‍යාපාරයන් පස්සෙත් ඒ සියලු දෙනා අවසාන වශයෙන් මේ විනෝදන්ලට උරුම කරලා දීපු ඉරණමේ කොටස්කාරයන් වෙනවා. ඉතින් මුලින්ම මට කියන්නට ඕන මේක දේශපාලනික කාරණාවේදී කවර කලකවත් පීඩක රාජ්‍යයක් විසින් අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් මේක බොහොම සම්ප්‍රදායිකව හිතන්නපා මම කෙටියෙන් විස්තර කරන්න උත්සාහ කරනවා ආධාර උපකාර සහ න්‍යාය පත්‍ර මත සිදු කරන යුද්ධයක් මානුෂික මෙහෙයුමක් වෙන්නේ ඒක තමයි අපි ඉස්සලම ඛණ්ඩනය කරන්නේ මම ඉතා පැහැදිලිව කිව්වා මේක අපිට තේරුම් ගන්න වෙන්නේ මානුෂික අත්දැකීමෙන් ඔබෙහි තියෙන උදේ මම පාවිච්චි කරපු වචනයක් තියෙනවා එකක් තමයි මේක අධිරාජ්‍යවාදීන්ගේ උවමනා උපකාර මත සිදුවෙච්ච ඒ න්‍යාය පත්‍රය මතයි මේ යුද්ධය සිද්ධ වෙන්නේ. මේක ඇත්තටම ජනවර්ග දෙකක් අතර සිද්ධ වෙන යුද්ධයක් නෙමෙයි. ඒ ජනවර්ග දෙක අතර නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. මේක ජනවර්ග දෙක අතර සිද්ධ කරනු ලබන යුද්ධයක්. උන් දෙගොල්ලම පාවිච්චි කරලා කරන යුද්ධයක් වශයෙන් උයි තියෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ. එතකොට මම කියවා මේක සමහරුන්ට දැනෙන්න පුළුවන් ඉසුරුදු වගේ මේක අධිරාජ්‍යවාදයේ මේ යුද්ධයට විරුද්ධව නේද අපි දකුණේ එහෙම තමයි හිතුවේ. ඒ කියන්නේ ඇමරිකාව මේ අවසාන මොහොතේ පවා මුහුදේ තියන් ඉන්දියා යාත්‍රා උම් පිට කර හරිනේ එකකටවත් ඉඩ නොදී තමයි අපි මේ යුද්ධය ජයග්‍රහණය කරේ කියලා. ඒ තමයි අපිට සපයපු දෘෂ්ටිවාදය. නමුත් ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ මැයි මාසේ 18 වෙනිදා දකුණේ සමරුම් බෙඩුවෙන් මම දැක්කා ලංකාදීප පුවත්පතේ තියෙන සමුග සාකච්ඡා හිටපු හමුදාපතිවරයෙක් සමග. ඔහු ඉතා පැහැදිලිව කියනවා මම කිව්වා මේක අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍ර යුද්ධයක් කියලා. ඔහු ඉතා පැහැදිලිව කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව ඉරානය චීනය වගේ රටවල් ගණනාවක් නම් කරලා ඔවුන්ගේ සහාය තුලින් තමයි ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගයෙන් තමයි මේක අපි ජයග්‍රහණය කළේ. ඉතා පැහැදිලි මේක එවැනි න්‍යාය පත්‍ර ඇතුළු. ඒක සමාජයට පෙනුන්නේ නැහැ. ඒක සමාජයෙන් හංගලා තිබුණා. ඒ හැංගුවේ වාර්ගික දෘෂ්ටිවාදයක් මුළු සමාජය තුළ දිහිලා. ඒ දෙක සමාන නැහැ. ජාතිවාදය කියලා අපි නිකන් ගත්තොත් ඒක හරිම තනුක් කරනවා. දෙමළ ජාතිවාදය සිංහල ජාතිවාදය එකම තැනකින්. නමුත් අර මේ කිව්වාගේ කත්යන ඒක මට තියෙනවා මගේ පෞද්ගලික අත්දැකීම් වලින් මේක මානුෂික වෙන්න බෑ කියන එක මම ඉගෙන ගත්තේ 89 දකුණේ සමාජයේ අත්දැකීම් අස්සේ. ඒක තමා උපමා කොට සිටීමෙන් අපි උතුර නැගෙනහිර යම් යම් ගමන් බිමන් ඔය කාලේ ගිය අත්දැකීම් තියෙනවා දීප චෙල්වන් කියන කතන්දර අපි දෙමළ සහෝදර සහෝදරයන්ගේ කටින් අහලා තියෙනවා. නමුත් අපි තේරුම් ගත්තේ 88 89 අපේ හන්දියේ අපේ ගමේ සිදුවෙච්ච දේවලින් හාමුදුර විස්තර කරා වගේ සිංහල හමුදා විසින් අද කියනකොට ඒ හමුදාවට පිරිත් නූල් බැන්ද සංඝයා වහන්සේලාව ධර්ම චක්‍රයේ තියෙන පොලිසිය එහෙම නැත්නම් ඒ තියෙන හමුදාව විසින් කොහොමද ධර්ම චක්‍රයේ අමානුෂික ලෙස ඝාතනයට ලක් කළේ. ඒ නිසා මේක මානුෂික වෙන්නේ නැහැ. ඒක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ එහෙම මානුෂික මෙහෙයුමක් නැහැ. මේ වචනේ ළඟදී ඇෆ්ගනිස්තානෙත් පාවිච්චි කරා මානුෂික මෙහෙයුම. මේක සම්පූර්ණ මේ මානුෂික මෙහෙයුම කියන වචනේ අධිරාජ්‍යවාදය තමන්ගේ යුද්ධේ පවත්ව ගන්න හදපු වචනයක්. අපි ඒව තේරුම් ගන්නට ඕන. මම කිව්වේ ඇත්තටම මේ පීඩකය රාජ්‍ය හිංසනය තමයි හේතුව. මේක තමයි අපි හේතුඵල ධර්මතාවයේ තුල දකින්නට ඕන. අපේ ස්වාමීන් වහන්සේ කියපු දේ අපි සාකච්ඡා කරන්න. නමුත් පීඩක රාජ්‍යයක් විසින් අපි ලංකාව කියන රටනේ අපි වැදගත් ලෙස සැලකුවේ. අපි හැමෝටම මේ රට කියන එකනේ උත්කර්ෂයට නැංගුවේ. ඒ වෙනුවෙන්නේ අපි ඇත්තටම මේකට සහයෝගය දුන්නේ දකුණේ පීඩිතයා. සහයෝගය දුන්නේ එහෙමයි. තමන්ම පීඩාවට පත් කර රාජ්‍යයට සහයෝගය දුන්නේ රට කියන අදහස එක්ක. හැබැයි ඒ රට කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ධනය සහ බලය පිළිබඳ අධිරාජ්‍යවාදී උවමනාවන් මත ගොඩනැගෙත් ඒකී රාජ්‍යයක්. එහෙම නැත්තම් තිබිච්ච එකක්. ඒක අපි දේශපාලනිකව තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක ගොඩනැගුණේ එහෙමයි. ඒක තමයි වැදගත්. මම ඔබට කිව්වා දකුණේ අත්දැකීම්. දැන් මම ඒ අත්දැකීම් සමුදාය මගේ අත්දැකීම් දෙකක් ඉතාම කෙටියෙන් කිව්වා. එකක් තමයි මත් එක්ක මම වරක යනවා කලපුවට. ඒ දවස්වල රාත්‍රියේ ගෙදර ඉන්නවට වඩා ආරක්ෂාවක් තියෙනවා ඒකෙදි. අපේ දැලට හසු වෙනවා සම්පූර්ණ කබරින් විසින් කාදමුන් ලැබූ දකුණේ තරුණේ මල සිරුරක කොටස්.
එතකොට තාත්තා බට වර එක කියනවා මට ඒක බේරාන වෙලාවේදී ඔබව මතක් වුණේ. ඔබව මම ඒ තුලින් දැක්කා. මටත් ඒ අත්දැකීම තිබුණා. එතකොට මේ විශාල ඛේදවාචකයට ගොදුරු කරපු එවැනි ගොඩක් ඒවා දැක්කා. ඒ තුල තිබුණේ රාජ්‍ය මර්ධනය කියන එකට ඒක අපිට ඒක සම්පූර්ණ මූලික හේතුව කියන එක. ඒක හුදෙක් හමුදා නිලධාරියාගේ කාරණාවක් නෙමෙයි. මේ නවකතාවේ තියෙන සිංහෝ එයාගෙන් ප්‍රකාශමාන වෙන්නේ හමුදා නිලධාරියා නෙමෙයි. ඒ රාජ්‍යයේ තියෙන ප්‍රචණ්ඩත්වය. ඒක ඊටාම වැදගත් කාරණය. දෙවෙනි මගේ අත්දැකීම තමයි මගේ සහෝදරයා නැන්දයි පුතා නැන්දා මිය යනවා. දිග කතාවක් ඊටාම කෙටියෙන් කිව්වොත් ඔහු මන් ළඟට එනවා. ඔහු මුලතිව් කඳවුරේ ඒ අත්දැකීම තියෙන කෙනෙක්. මට ඇවිල්ලා කියනවා අයියේ යන්න යනකොට නැවත අම්මගේ මරණයට සම්බන්ධ වෙලා ගෙදර යනකොට මාත් එක්ක ගොළු වෙලා කියනවා මට ප්‍රශ්න තියෙනවා අයියේ ඔයාගෙන් උත්තරයක් ඕනේ. මට දැන් බාහිරකාරයෙක් ගිය ගමන් හමුදාවට මම දැනුම් දෙන්න ඕන මගේ බාහිරකාරයා අම්මා දැන් නැහැ. ඔයාව දාන්නම් මගේ බාහිරකාරයා වශයෙන් කියලා. ඒතකොට මම තමයි ඌගේ බාහිරකාරයා වෙන්නේ. ඌ ඊට මාස ගණනකට පස්සේ මිය යනවා. ඊට පස්සේ කත්යනක වගේ දකුණේ සහ උතුරේ කාරණා එක සමාන වෙන්නේ නැහැ. මම දන්න ඔහු වෙන විශාල වන්දයක් තිබුණා. මම ඒකට ඉදිරිපත් වෙන්නේ ඒක පෞද්ගලික කාරණයක්. නමුත් උතුරේ මියගිය කෙනා දකුණේ වීරත්වයට පත් කරනවා. ඌට නඩත්තු තියෙනවා. ඒ වෙනුවෙන් තියෙනවා සැලකීම් තියෙනවා. විශාල වැටුප් තියෙනවා. නමුත් උතුරේ තරුණයා හෝ උතුරේ යුද්ධයේ මියගිය කෙනා එකම සමාන නෙමෙයි. ඒකට බලපාපු රාජ්‍ය මතවාදයක් තියෙනවා. මේ මතවාදය තුළ ඔහු ත්‍රස්තවාදියෙක් වෙනවා. මෙහි වීරෙක් බවට පරිවර්තනය වෙනවා. ඒතකොට රාජ්‍යයේ දරුවෙක් නම් රාජ්‍යයේ පුරවැසියෙක් නම් ඒ පුරවැසියා කෙරෙහි තියෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඉතාමත්ම කෙටියෙන් මේ කියන කාරණාව දිහා එනකොට මට කියන්න තියෙන ඊළඟ දේ තමයි ඇත්ත වශයෙන්ම මේ නවකතාව තුළ තියෙන උතුරේ ජනයා තමන්ගේ සාමූහික මතකයේ පවත්වාගෙන යන්න අම්මා ඡායාරූපේ නැති වෙලා තරුණයාව නැති වෙලා තමන්ගේ පුතාව නැති වෙලා ඉඳද්දී අවම වශයෙන් ගලක් තියාගෙන ගලට පහනක් පත්තු කරන්න ඉඩ දෙන්නේ නැති දෘෂ්ටිවාදය තමයි අපි ප්‍රශ්න කරන්නට ඕන. අන්න එතන තමයි මේකේ හේතුව තියෙන්නේ. ඇත්ත වශයෙන්ම උතුරේ සමාජයට ආයුධ ගන්න බල කරපු දෘෂ්ටිවාදයේ තියෙන එතන. මේ පහන පත්තු කරන්න බෑ. ඒකත් ඊටාත්ම නවකතාමත්වය අතින් ගත්තත් ඊටාම ප්‍රබලව දීපචෙල්වන් මේක සිත්තම් කරනවා. ඒ කළු ගල අම්මා තියාගත්තු පාන පත්තු කරන ආයුධ වලින් කුඩු කරලා දැමීම. මේක තේරුම්. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේක සිද්ධ වෙන්නේ LTTE පරාජය කරා කියන යුද්ධේ නිමා කරා කියන පස්සේ ඔහුට ඒක කරන්න ඉඩ තියෙන්නේ නැහැ. අන්න එතනයි මේ කාරණාව රැඳිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම ඊටාම කෙටියෙන් මේ අදහස් දැක්වීම ඉවර කරන්නට ඕන. එතනදී මම දකින දේ තමයි අපි ඇසිය යුතු ප්‍රශ්නය තමයි වර්තමානයේදී ඇයි තවමත් මේ තත්ත්වයේ තියෙනවා. මේ දෘෂ්ටිවාදයේ පරාජය වෙලා නැහැ. ඒ දෘෂ්ටිවාදයේ තවදුරටත් පවතිනවා. ඒ පීඩාව තවදුරටත් පවතිනවා. ඒක යුද්ධයෙන් අවුරුදු 13කට පස්සෙත් කිල්නොච්චිය තුල මහජනතාවගෙන් 3 දෙනෙක් එක්කෙනෙක් නැත්නම් විශාල හමුදාවක් එහි රැඳී සිටිනවා. තවමත් ඒ අත්දැකීම තුල වුණ ඉන්නවා. ඒ දෘෂ්ටිවාදයේ තුලම තමයි තවමත් ලංකාවේ තියෙන්නේ. ලංකාවේ විශේෂයෙන් දකුණේ සිංහල ජනමතය ඒ දෘෂ්ටිවාදය තුල පවතිනවා. ඉතින් මෙන්න මෙතනදී අපිට පුළුවන් අහන්න මෙතන තියෙන්නේ උදෙක් දෙමළ සිංහල ප්‍රශ්නයකට එහා ගිය දේශපාලනික බලය සහ ධනය පිළිබඳ අධිරාජ්‍යවාදී උවමනාවන් එක්ක බැඳිච්ච දෙයක්. ඒ එක්කම ඒ උවමනා එක්ක බැඳිලා නිසා අපි තේරුම් ගන්නට ඕන මේ නවකතාව කියනකට දෙමළ ජනතාව ජාතියක් ලෙස අපි පිළිගන්නට තවමත් අපෝසත් නම් තවමත් ඒ හිංසනයම නම් තියෙන්නේ මේ නවකතාව කියවලා අවසන් වෙද්දී අපිට දැනෙන්නට ඕන ඒක පිළිගන්නට ඕන. ඔවුන්ට තමන් ස්වාධීන ජාතියක් ලෙස ඔවුන්ගේ පිළිගැනීම, ඔවුන්ගේ සංස්කෘතික අයිතිය, ඔවුන්ගේ ජාතිකත්ව අයිතිය, ඔවුන්ගේ භාෂාවේ අයිතිය, ඔවුන්ගේ භූමිය පිළිබඳව ඔවුන්ට ඒ භූමිය තුල තියෙන අයිතිය. අන්න ඒක තේන්නට ඕන. ඒක පිළිගන්නට ඕන කියන දේ තමයි මේ කාරණාව ASCII අපිට දකින්න තියෙන්නේ. ඉතින් ඒක ලොකු දෙයක්. ඔබට සිද්ධ වෙනවා කත්යාන කිව්වා වගේ මේ නවකතාව කියවලා අවසන් කරන්න බැහැ වෙන නවකතාවක් වගේ හර්ධ සාක්ෂියක් හෝ මනුෂ්‍යත්වයක් තියෙන කෙනෙක්ට
මේක ඉවරුණයින් පස්සේ නැවත හිතන්න වෙනවා මේක උනේ. ඒකට හේතුව අපිට පෙන්눔 කරන්නේ LTT සංවිධානයේ ත්‍රස්තවාදය. හැබැයි අපි අහන්න ඕනේ ඒක පරාජය කරයින් පස්සෙත් ඇයි මේ විදිහට මේක හේතු සාධක ටික අර පැරණි තැන මේ ප්‍රශ්න ඇති වෙන්න යුද්ධයක් ආයුධ අතර ගන්නට පෙර තිබිච්ච පීඩනයම පෙර තිබිච්ච යටපත් කිරීමම පෙර තිබිච්ච ද්විතීක භාවයම ජනතාව වෙත දෙන්නේ ඇයි කියන ප්‍රශ්නයක් ඒකට මූලය හොයන්නත් ඔබට සිද්ධ වෙනවා. ස්තුතියි. මහින්ද රාමල් ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම මේ වැඩසටහනේදී අදහස් දැක්වූ සියලු දෙනාට මම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. දැන් අපිට සංවාදය ආරම්භ කරන්න පුළුවන්. සංවාදය ආරම්භ කිරීමට මත්තෙන් පුංචි මතක් කිරීමක් කරන්න. මෙතන අදහස් ගොඩක් අපිට අහන්න ලැබුණා. ඉතින් මෙතන ඒ අදහස් වලින් ඔබට එකඟ වෙන්න පුළුවන් අදහස් තියෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන් අදහස් තියෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අපි බොහොම සුහදව ගැටලු තියෙනවා නම් පැහැදිලි කරගමු. සහ මේ නවකතාව කියවද්දී ඔබට දැනුම දෙයක් තියෙනවා නම් බෙදා ගන්න. අපි ඒ දේවල් බෙදාගමු. මම දීර්ඝ කාලයක් දැක්ක ප්‍රසාද් වනිකසිංහ අත උස්සගෙන ඉන්නවා. ප්‍රසාද් ඔයාට අවස්ථාව තියෙනවා. ප්‍රසාද් කතා කරන්න. හරි. මම හිතන්නේ පුංචි එක්කෙනෙක් එහෙම දැම්මද දන්නේ අත උස්සලා. හරි මම ඇහෙනව නේද? ඔව් ඇහෙනවා ප්‍රසාද්. ඇහෙනවා. වන්දම් දීපචෙල්ලන් මේ මම මගේ අදහස මම කෙටියෙන් ඉදිරිපත් කරන්න ඊටත් ඔක්කොටම කලින් කත්යාන අමරසිංහ සහෝදරියට මගේ සුබ පැතුම් එකතු කරනවා මේ මහ පොළොවේ ආදරය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඇට ලැබිච්ච සම්මානය අපිට ලැබුණු සම්මානයක් විදිහට සලකන නිසා මම මේ දීපජල්වන් තමන්ගේ මුහුණු පොතේ කියපු කවියක පොඩි කොටසක් විතරක් ප්‍රකාශ කරන්න. ඒකේ තියෙනවා මෙහෙම මේ මොරකප්පලු හරහා යන විට මම හැඳුනුම්පත දිගු කරමි ඉරාක වැසියන්ට හිමිව ඇති ඇමරිකන් හැඳුනුම්පත මෙන්. ඒ නිසා මේකේ තියෙනවා මේ අපි අර කතා කරපු එක. ඒ කියන්නේ මේ දීපචෙල්වන්ට ඇත්තටම අපේ රට එයාලගේ රටක් විදියට දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් සමා වෙන්න මේ විතර පොඩ්ඩක් කතා කරනවා. right සමා වෙන්න මේ විනාඩියක් ගන්න උනාට එතකොට මේ මට කියන්න ඕන දීපචෙල්වන්ලට මේ රට මේ විදිහට දැනෙන්නේ නැහැ කියන එක එයා ඕන තරම් හේතුගෙන ආහාර දක්වනවා. දැන් කත්යාන අමරසිංහ සහෝදරියත් අර කිව්වේ අර පන්සලකට ගියාට පස්සේ එයා සිංහල බෞද්ධ නොවි වෙන කෙනෙක් වුණා නම් පන්සල විසින් ඒ පරීක්ෂාවට භාජනය වෙන විදිය. ඒක තමයි තියෙන ඇත්ත කතාව. එතකොට මේ මම ගොඩාක් විස්තර කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ සංවිධායක මඩුල්ලට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ පොතක් ගැන සාකච්ඡා කිරීම ආරම්භ කිරීම පිළිබඳව සහ මේ මම යෝජනා කරනවා අපිට තියෙන ලොකු දෙයක් ලොකු ඉලක්කයක් සම්පූර්ණ කරගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. දකුණේ ජනමනස කොහොමද හැසිරලා තියෙන්නේ කියන එක මම හිතන්නේ මම අලුතෙන් විස්තර කරන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් මම මේ පොතක මේ පොඩි කොටසක් විතරක් කියන්න කැමතියි. ඒ තමයි මේ තියුණු අසිපතක සෙවණ යට කියන කෘතිය. මේ
තමනනී ජයකුමාරන්ගේ මේ පොතේ මේ එක තැනක තියෙනවා මෙන්න මෙහෙම තමනනීගේ අදහස පුළුල්ල පැතිරුණු ලෝකයේ කොයිතරම් වෙනස්කම් ભેද භින්නතාවන් පැවතියත් මනුෂ්‍යත්වයේහි පොදු භාෂාව වූ ප්‍රේමය යනු සියලුම බාධාවන් මිදගෙන මිනිසුන් එක්රැස් කරන පාලම් බව මගේ ඍජු අත්දැකීම් මට ඉගැන්විය කියලා. ඒ නිසා අපි අතර ගොඩක් විවිධත්වයන් වෙනස්කම් තියෙනවා. නමුත් අපි එකට ඒකරාශී කරන්න තියෙන හොඳම ආයුධය හොඳම පාලම මම හිතනවා ප්‍රේමය ආදරය කියලා. ඒ නිසා අර දේශපාලනික කොටස බේර ගන්න තියෙන අරගලය බොහොම දීර්ඝ සාහිත්‍ය දුෂ්කර අරගලයක්. මම හිතනවා යුද්ධයට වඩා 30 අවුරුද්දක යුද්ධයට වඩා අමාරුයි කියලා. ඊටත් වඩා අමාරුයි මම හිතන්නේ. ඔය සාමය කියන පෙන්නන ඒක දිනා ගන්න එක මොකද අපේ සමාජයට ඒක ඊටත් වඩා දුෂ්කරයි කියලා මම කියන්නේ. ඒ නිසා මේ වෙලාවේ දීපචෙල්වන් සහෝදරයාගේ අපි සිංහල සමාජයේ විදියට ඔහු වටා හොඳ පවුරක් ඉදි කරන්න වෙනවා. ආදරණීය පවුරක්. සහ අපි ඔහුට ආදරය අරගෙන ආ යුතුයි. ඔහුට ඔහුගේ හිත ඇතුලේ තියෙන ඒ පීඩාව මම හිතන්නේ අපේ කවදාවත් අවසන් කරන්න හම්බෙන එකක් නෑ. නමුත් අපිට යම් ප්‍රමාණයකට අවප්‍රමාණ කරන්න පුළුවන් වෙන්නේ අපි ඔහුට ලබා දෙන ආදරය මත කියලා. කත්යාන සහෝදරිය කිව්වේ සිංහල සමාජයට ඉදිරිපත් කරනවා කියලා විශාල ආලෝක ධාරාවක් අපේ ශ්‍රී ලංකාවෙන්. ඒ ආලෝක ධාරාවට අපිට ඒකට විරුද්ධව ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් වෙන්නේ, පරාවර්තනය කරන්න පුළුවන් වෙන්නේ ආදරය කියන එකයි මගේ අදහස. ඒ නිසා ඒ ආදරය දීපචෙල්වන් සහෝදරයා ඇතුළු දීපචෙල්වන් සහෝදරයා නියෝජනය කරන ඒ තාරුණ්‍යයට, ඒ මාතෘත්වයට, ඒ පීතෘත්වයට අපි සමාජයට ලබා දෙමු කියලා මම යෝජනා කරනවා. ඒකමම පුංචි කොටසක් කියන්න කැමතියි. අර චන්ද්‍රිකා ගැන කිව්ව නේද මේ අපේ ගුරුතුමා චන්ද්‍රිකාගේ කාලය ගැන කිව්වා. රිවිරස මෙහෙයුම හරහා යාපනයේ දිස්ත්‍රික්කය මුදාගත්ත කියන එක. එතකොට ඔය සජ්ජය කියන මෙහෙයුමෙන් කිල්නොච්චිය අල්ලන එක ඔය වගේ දේවල්. හැබැයි මතක තියා මේ දීපචෙල්වන් සහෝදරයට කවුරු හරි මෙන්න මේ කොටස පරිවර්තනය කරලා දෙන්න පුළුවන් නම් මට ගොඩක් වටිනවා. ඌ හමු වෙන කලින් මේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් ලියලා තියෙන සින්දුවක්. ගොඩක් අය දන්නේ නැහැ මේ සින්දුව චන්ද්‍රිකාට ලියුවා කියලා. මට ඒකයි කියන්න ඕන. දීපචෙල්වන් සහෝදරයට ඒක ඒ සින්දුව මේ දීපචෙල්වන් සහෝදරයට මේක කවුරු හරි කෙනෙක් පරිවර්තනය කරලා දෙන්න පුළුවන් නම් මේ නිවුස් එක දෙන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක් වටිනවා කියලා. රත්නශ්‍රී විජේසිංහන් ලියපු සින්දුවක් තියෙනවා අතුල අධිකාරී ගායනා කරන වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි. ඒ කියන්නේ වෙන කාටවත් නෙවෙයි චන්ද්‍රිකාට කියන්නේ. වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි කියලා කියන්නේ ලංකාවේ ජනාධිපතිවරයෙක් කුට උතුර දකුණ නැගෙනහිර බටහිර කියන හැම පැත්තක්ම නියෝජනය කළා. මම හිතන උතුර සමාජය විශ්වාස කරලා ජනාධිපතිවරයෙකුට ඡන්දය පාවිච්චි කරනවා මේ චන්ද්‍රිකා. ඒක නිසාම තමයි 72ක ප්‍රතිශතකින් ආ ජනාධිපති රිය බවටපත් වෙන්නේ. ඒ අපේක්ෂාවන් විනාශ කරලා ඊටම කටුක ජීවිතයක් අත්පත් කර දෙන්නේ ඇය තමයි. අන්න ඒ ඇය ඒ කරපු දේ පිළිබඳව ඒ විනාශය පිළිබඳව සිංහල ලේඛකයෙක්ගෙන් සිංහල සමාජයෙන් පළමු ප්‍රතිචාරය ලැබෙනවා. නමුත් අපි අපේ සමාජයේ අපේ සාහිත්‍යයේ අපේ සිංහල ගුරුවරු කවුරුවක්වත් ඒ පිළිබඳව මං හිතන්නේ නැහැ ලොකු අවධානයක් යොමු කරා කියලා. ඒ ගීතය පිළිබඳව ඒ ගීතේ ගායනා කරන ගායකයා තරුණ පරපුරේ කෙනෙක් හින්දාද කියලා මම කියන්න දන්නේ නැහැ. කොහොම හරි ඒ පිළිබඳ තිබුණු අවධානය අතිශය අඩුයි කියන එකයි මගේ අවධානය. ඒ නිසා මම දීපචෙල්වන් සහෝදරයාට කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ගීතය නැවත වාරයක් අපි අහන්න ඕන කියලා. වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි. ඒ ගීතය කිව්වේ චන්ද්‍රිකාට. චන්ද්‍රිකාගේ විකෘති දේශපාලන වියරුවට විරුද්ධව තමයි රත්නශ්‍රී විජේසිංහන් ලිව්වේ. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම පිළිබඳව. අපි වෙනත් දවසක මීටත් වඩා බොහොම ගැඹුරින් මේ ගැන කතා කරමු කියලා මතක් කරමින් මට අවස්ථාව දීම පිළිබඳව මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම සමු ගන්නවා. බොහොම ස්තුතියි. සුමේද ඔබට අවස්ථාව තියෙනවා.
ස්තුතියි සහෝදරයා දීපචෙල්වන් සහෝදරයාට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ගැන. මම කෘතිය කියෙව්වා. මට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. දැන් මේකේ කෘතිය තුල උත්කර්ෂයට නගවපු චරිත වගේම යම් ද්වේෂයෙන් කතා කරපු චරිතක් තියෙනවා. කෘතියක ඕනම කෘතියක තියෙන්න පුළුවන් වීරය වගේම සතුරොස්. එතකොට මේ දැන් මෙතන නේසරාජ් කියලා චරිතයක් ගැන විස්තර වෙනවා කෘතියේ. එතකොට ඇත්තටම මේ වාර්ගික අර්බුදයක් ගැන කතා කරන කෘතියක් වුණාම නේසරාජ් වෙන්න උන් ඉන්න පුළුවන්. ඒකට එකඟ වීමක් තියෙනවා. ඒ වගේම මගේ අදහසක් විදිහට කියන්න තියෙන්නේ අපි අත්දකපු යුද්ධය තුල අපි මේ සිංහල කොටි කියලා පිරිසක් ගැන සඳහන් වෙනවා. අයිස් මංජු ඒ වගේ චරිත ගැන අපි අහලා තියෙනවා. ඒ වගේ දෙයක් ගැන මම සඳහන් කරන්න කැමතියි. තව විශේෂයෙන් කියන්න කැමතියි දැන් මෙතන සංහිඳියාව ගැන සිංහල කියන්නේ ගොඩක් වචන වලින් පෝෂණය වෙච්ච භාෂාවක්. දැන් කෘතියේ සංහිඳියාව ගැන කියනවා වගේම ඒක ගැන උපහාසාත්මකව යම් හැදෑරීමක් තියෙනවා. ඒක ගැනත් මම එකඟ වෙනවා. මොකද වචන වලට පමණක් සීමා වෙච්ච දෙයක් තමයි සංහිඳියාව. ඒ වගේම යෝජනාවක් කරන්න කැමති සහෝදරයට දැන් අපි හැම වෙලේම කියනවා වගවීම කියන දේ ගැන. ඒ වගවීම කියන දේ මම දකින විදිහට දැන් අපි දෙගොල්ලන්ගෙන්ම වැරදි වෙලා තියෙනවා. ඒ වැරදි ගැන ස්වයං විවේචනාත්මකව දෙකීමේ හැකියාවක් තියෙනවා නම් අන්න ඒක තමයි ඉදිරියට වැදගත් වෙන්නේ කියලා යෝජනා කරන්න කැමති. බොහොම ස්තුතියි. කුසුම් ප්‍රියන්ත ඔබට අවස්ථාව තියෙනවා. හරි, මුලින්ම සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. මම කුසුම් ප්‍රියන්ත තිස්ස මහරපුරවරෙන් එකතු වෙන්නේ. ඇත්තටම මුලින්ම අපේ විනන ඉසු ඔබ ඇතුළු විනන කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය අපි සියලු දෙනා වෙනුවෙන්ම මුලින්ම පුද කර සිටිනවා. ඒ එක්කම තමයි අපේ කඩුල්ල ප්‍රකාශන අධිපතිතුමන් හිතවත් ප්‍රියන්ත මහත්මයා ගොඩාක්ම ස්තුතියි. සිංහලයන්ට එහෙම නැත්නම් දකුණේ ඉන්න සාහිත්‍ය ප්‍රේමීන්ට මේ වගේ පොතක් විවිධ බැරෑරුම් අස්සේ ඔබගේ කරුණු අපිට මනාව සපත වුණා. ඒ සම්බන්ධව මෙවන් වූ පොතක් දායාද කරන්නට ඔබ පෙරමුණ ගැනීම සම්බන්ධව අපි ගෞරවනීය ස්තුතිය අපේ පාඨක සියලු දෙනා වෙනුවෙන්ම මේ අවස්ථාවේ පිරිනමනවා. එවන් වූ තැනැත්තෙක් සිටියේ නැත්නම් අපිට මෙවන් වූ සංවාදයකට ඉන්නට තරම්වත් අපි දන්නවා දීපචෙල්වන් තමන් ලැබපු ඒ ඉතාමත්ම සුවිශේෂී අධ්‍යක්ීම් සමුදාය කිරිනොච්චේ ඉඳලා දෙමළ බසට ගෙනෙනකොට සරත් ආනන්ද තිස්ස මහරාමේ ඉඳලා සිංහල බසින් පරිවර්තනය කරනකොට ඒක පිටු කරලා අකුරු කරලා අපිට ලබා දීම සම්බන්ධව නැවතත් ප්‍රියන්ත මහත්මයා ඔබට ගෞරවනීය ස්තුතිය. ඉතින් කියන්නට ඕන අපේ ප්‍රසාද් සහෝදරයා මීට පෙර කතා බහට ලක් කරා දීපචෙල්වන් වටා පවුරක් අපි එකතු වෙමු කියලා. ඒ වගේම තමයි සරත් ආනන්දයන් වෙනුවෙනුත් අපි පවුරක් ගොඩ නැගිය යුතු කාලය පැමිණලා තියෙනවා. අපි දන්නවා ග්‍රන්ථ 20කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට දෙමළ සහෘදයින්ගේ ග්‍රන්ථ සිංහල බසට ඔහු පරිවර්තනය කරා. ඇත්තටම මේ පරිවර්තන අතර අපේ සංවාදයට එකතු වෙලා ඉන්න ආදරණීය සහෘදයින්ට මතක් කරන්නට ඕන වාසනාවකට වගේ මේ දකුණේ හුදු වීරවරයෝ සාහිත්‍යයට බර නැහැ. එවුන් අඩුම ගානේ මේ සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති හුදු වීරවරයෝ පිරිසක් ඉන්න නිසාම සාහිත්‍ය ප්‍රේමීන් වන ඔබේ අපේ වාසනාවක් ඒක. නැත්තම් අවසානයේ වෙන්නේ අපේ සරත් ආනන්දලාට ඉන්න හිටින්නවත් තැනක් නැති වෙනවා. ඒ වගේ වටා පිටාවක් තමයි දකුණේ තියෙන්නේ. තවමත් අපි නොබියව කියන්න ඕන. හැබැයි කරුමෙට හෝ මෙවුන් පොත්පත් කියවන සමාජයක ජීවත් වුණා නම් අපේ සරත් ආනන්දලා එහෙම නැත්නම් අපි දන්නවා
අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ලරීනා අබ්දුල් හක් වගේ චරිත මේ සමාජයේ තියන්නේ නැති මට්ටමට ඔය හුදු වීරවරයෝ පත් වෙනවා. ඒ වගේම තමයි අපේ කඩුල්ල ප්‍රකාශකයෝ වගේ අය නැත්තටම නැති කරලා දාන හුදු චරිත ඕනෑ තරම් මේ සමාජයේ කාඩ්බෝඩ් වීරයන් බවට පත් වෙලා තියෙන අතරවාරයේ තමයි අපේ මේ ප්‍රසාද් කිව්වා වගේම දීපචෙල්වන් සහ සරත් ආනන්දයන් අබ්දුල් හක් මැතිණිය වගේ අය ආරක්ෂා කරන්නට ඕන රැල්ලක් පවුරක් අපි විනැන අපේ ආදරණීය සහෘදයන් සමග ඒකරාශී වෙලා ගොඩනගමු. ඒ එකම තමයි කියන්නට ඕන. විශේෂයෙන්ම සරත් ආනන්දයන් මම දන්නවා. සරත් ආනන්දයන් මේ දුෂ්කර ක්‍රියාව කරන්නේ ඇත්තටම කිරිනොච්චියේ ඉන්න දීපචෙල්වන් වගේම තමයි. දැන් සමහර වෙලාවට සරත් ආනන්දයන්ට මේ කටයුත්තට සජීවීව ඒකරාශී වෙන්න බැරි වෙන්නේ ඔහුට ඔය නෙළුම් කුළුණු තිබුණට කිසිදු දුරකථන සංඥාවක් ලැබෙන්නේ නැහැ. ඔහු තිස්සමහරාමේ ඉඳලා ඇත්තටම කිලෝමීටර් 15ක් වගේ දුරක පිටිස්සර සුන්දර ගම්මානයක ජීවත් වෙන චරිතයක්. ඉතින් ඔහුට අපි හිතමු ඊමේල් පණිවිඩයක්, ෆැක්ස් පණිවිඩයක් යන්ත මහත්මයා දන්නවා ඇති ගනුදෙනු කරපු නිසා ටවුන් එකට ඇවිල්ලා තමයි ඔහු මේ කටයුත්තේ නිරත වෙන්නේ. Tamanගේ යතුරු පැදියෙන් අපහසුයෙන් ඇවිල්ලා මේ කාර්යයේ නිරත වෙන්නේ. හැබැයි මේ කහවන් බලාපොරොත්තුව නෙවෙයි. ඇත්තටම සත්භාවයෙන් හැම දෙයක්ම සත්භාවයෙන් කරන්නේ. අපි දන්නවා සාහිත්‍යයට වග කියන ආදරණීය චරිත හැම කෙනෙක්ම කහවණු පස්සේ යනවත් එහෙම නැත්නම් Tamanගේ වටා පිරිස් කොට නගන මනාප එකතු කරන චරිතවත් නෙවෙයි. ඒක නිසා අපි හිසනම දකුණේ පාඨකයින් විදිහට අපි මෙන්න මේ අපේ ආදරණීය චරිතවලට දීපචෙල්වන්ට ඒ වගේම තමයි ප්‍රියන්ත මහත්මයාට සරත් ආනන්දයන්ට ඒ වගේම අපේ මෙතෙන්දී අපිට සම්බන්ධ නොවුනත් අපිත් සමග නිරන්තරයෙන් පරිවර්තනවලදී එකතු වෙන ලරීනා මැතිණිය වගේ අපේ චරිතවලට අපි ඉතාමත්ම ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ උදකර සිටිනවා. ඔහුන්ට අපි දැඩි බැම්මක් ශක්තිමත් පවුරක් ගොඩනගන්නට ඒක රාශී වෙමු. ඉතින් ග්‍රන්ථිය කියව මම පාසල් ගුරුවරයෙක් ප්‍රාදේශීය ජනමාධ්‍ය වේදිකේ විදිහට කටයුතු කරනවා. කියන්නට ඕන ඉතාමත්ම කෘතහස්ත ඉතාමත්ම ප්‍රශංසනීය සරල සුගම භාෂාවන්ගෙන් සමන්විත ග්‍රන්ථයක් විදිහට තමයි අපිට මේ අද දවසේ කතා කරන ස්මාරක ශිලාවත ග්‍රන්ථය හඳුන්වන්නට පුළුවන් වෙන්නේ මගේ දැනුමේ හැටියට. ඒ පිළිබඳව ඔබ බොහෝ කතා මේ අවස්ථාවේ ඉදිරිපත් කරා. ඒ සියලු දෙනාටම ස්තුතියි. එhmenan මෙන්න මේ කොටස කියලා උපුටාගෙන මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නම්. කඩා දැමූ ගල් කැබලි දිලිසුනි. අම්මා ඉන් එක් කැබැල්ලක් අතට ගත්තාය. අහසේ විශාල පහනක් ලෙසින් සඳ පායා ඇත. ඉල්මස පුරපස සඳ එළියේ ඒ ගල දිලිසුනිය. සියලු දෙනාට ස්තුතියි. පුලස්ති ලිවේරා මහත්මයා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මං හිතන්නේ එතුමා නිශ්චිත අදහස් දක්වන කෙනෙක්ගෙන් ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවද? පොදුවේ අහන්න පුළුවන් මලි. නැත්තම් මම මේ නිශ්චිතවම දැන් අපි මහින්ද නාමල් මහත්තයාගෙන් කුතුමගෙන් අහමු. ඒ කියන්නේ මට තියෙන ගැටලුව දැන් යුද්ධයේ අපි දන්නවා දෙමළ ජනතාව කියන්නේ පීඩනයට ලක් වෙච්ච බොහොම පීඩනයට ලක් වෙච්ච ජනතාවක් මේ. ඒ වෙනුවෙන් කතා කරන සමහර පිරිස ඇත්තරම මේ දැන් ඔස්කාර් බේරත්න වගේ පිරිතුමෙක් තීතේරි සෑහන දේවල් කරලා තියෙනවා. සෑහන විකටශීලී මත දරලා තියෙනවා. නමුත් යුද්ධය සම්බන්ධ මතවාදී ගත්තාම එයා හිටියේ දේශප්‍රේමී මුක්ති ව්‍යාපාරයේ ඊට පස්සේ දේශහිතයිෂී ව්‍යාපාරයේ සියලු උරුම වගේ සංවිධානات එක්ක බොහොම සමීප. එතකොට ඒ ස්ථාවරය පිළිබඳව ධර්ණ අදහස මොකක්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම්. එතනම මගේ ප්‍රශ්නේ. හොඳයි පොලස්ති මං හිතන්නේ ඊටාම පැහැදිලි
ඒ පිළිබඳව දැන් අපේ පැත්තෙන් බැලුවොත් එහෙම ඔස්කා බේරත්න පියතුමන් මියගිය වෙලාවේ දැන් පෞද්ගලිකව මා තැබූ සටහන තුල ඉතා පැහැදිලිව ඒ කාරණය මං ඉස්මතු කළා. මං හිතන්නේ මෙතන ඉන්න මහේෂ් ගොඩක් අය මේක ඉතාම පැහැදිලි. ඔස්කා බේරත්න පියතුමන්ගේ ව්‍යාපාරයේ පුදුදන පුබුදු ව්‍යාපාරයේ ආරම්භයේ සිට දැන් මම ඒකේ ඉඳපු කෙනෙක් වශයෙන් 89 සිට අපිට තිබිච්ච අරගලය තමයි 87 දී පාසල් ශිෂ්‍ය කාලෙත් අපිට තිබිච්ච අරගලය තමයි උතුර පිළිබඳව දක්වපු කතන්දරය. ඉතින් ඒක ඒ විවේචනය සමග තමයි උන්වහන්සේ පිළිබඳව අපට කතා බහ කරන්න තියෙන්නේ. නමුත් අර දකුණේ තියෙන අධිපති මතවාදයක වෙනම අපි සාකච්ඡාවක් ගන්න ඕනේ. ඒ අධිපති මතවාදය සම්පූර්ණයෙන් ක්‍රිස්තියානියත් දකුණේ සම්පූර්ණයෙන්ම ඇතුළත් වුණා. මේක තව දීර්ඝ සාකච්ඡාවක් කරන්නට ඕන. ඒ කියන්නේ දේශීයව සිතන සියලු දෙනා. ඒ කියන්නේ දේශීයත්වයේ පිළිබඳ මතවාදයක් තිබිච්ච බොහෝ පියතුමන්ලා අනිවාර්යෙන්ම පසු කාලීනව මේ මතවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගොදුරු බවට පත් වුණා මෙම යුද්ධයේදී සිංහල අධිපතිවාදී මතයට. ඒක වෙනම සංවාද කළ යුතු දෙයක්. ක්‍රිස්තියානි ක්ෂේත්‍රය තුල තිබිච්ච ඒවලදීත් ඒක ගැඹුරු ප්‍රශ්නයක්. ඇත්තටම මගේ පෞද්ගලිකව ගත්තොත් ඔස්කා අබේරත්න පියතුමන් පෞද්ගලිකව විවිධ අදහස් වලදී අපි ගරු කරනවා. නමුත් උන්වහන්සේ සමග ඒකතර බුදුදහම සමග ඉදිරියට යාම නැවතුනේම මේ ප්‍රශ්නයක ඇති වෙච්ච දේවල් එකයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. හැබැයි ඒක ඊටාම බරපතලව මේ දෘෂ්ටිවාදයට ගොදුරු වීම කියන එක සිටිය යුතු පැහැදිලි සංවාද කළ යුතු දෙයක්. ඒක අත්‍යවශ්‍ය. ඔබ කියන ප්‍රශ්නය අපි නැවත විවිධ තලයන් වලින් සංවාද කරමින් තමයි අපිට මේ හදලා තියෙන ක්‍රූර වර්ගවාදී දෘෂ්ටියෙන් එතර වෙන්න වෙන්නේ. ඒ නිසා සිතින් අර වචනෙන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි අතපසු කිරීමෙන් පවා අපි සියලු දෙනා ඒ වරද විශාල දෙනෙක් මේ සමාජයේ වරදට දායකුනේ ඒ ගොදුරු වීම තුළ. ඒ නිසා දේශීයත්වය අපි රටට භූමියට ආදරය කරන්න ඕන කියන එක ළඟ බොහෝම සමීපයෙන් වර්ගවාදය තියෙනවා. ඒ දෙක අතර. ඒක තමයි ඒ ව්‍යාපාර සියල්ලට වැරදිච්ච තැන. ඉසුරු මට විනාඩියක් කතා කරන්න පුළුවන් වෙයිද නැහැ නේ? මම මංජුල. හරි කතා කරන්න පුළුවන්. ඔව් මම මොකද දන්නවද ඔය පුලාස්තික ප්‍රශ්නේ සහ මහින්ද සහෝදරයාගේ උත්තරත් එක්ක මම හිතන්නේ මේ පොත විසින් කියන දේශපාලනය ගැන අපිට ඇත්තටම මේ කියන්නේ මේ සභාවේ මට හිතුණා ඇත්තටම පොත මැද තියාගෙන අපි පොඩක් වටේ කැලකුණක ස්වභාවයක් මට තමයි මුළු සාකච්ඡාවෙන් පෙවුනේ. ඒ කියන්නේ නමුත් මේ මූලිකවම ස්තුතිවන්ත වෙන්න ඕනේ දීපශල්‍යම්ට සහ සරත්ආනන්ද සහ අපි ප්‍රියන්ත සහෝදර තුන්දෙනාට මේ පොත සම්බන්ධව මැදිහත් වීම මේක මූලිකවම මම ගිය සාකච්ඡාවේ කිව්වා. සහ මහින්ද නාමල් සහෝදරයාගේ සහ ගල්කන්දි අපේ හාමුදුරුවන්ගේ මතවාද සම්බන්ධව මට ගැටලු තියෙනවා. ඉතින් මේක සාකච්ඡා මේ සභාව ඒ සදා සාකච්ඡාවක් නෙවෙයි. මම මේ දැන් කියන අදහසට මට ප්‍රතිවිරුද්ධ අදහස් මතුනත් මම ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද මේ සභාවේ කාලය කෙටි කරගන්න ඕනේ කියන කාරණාවෙන්ද මට අවශ්‍ය කියන්න මූලිකවම මේ කෘතිය යෝජනා කරන සමාජ කතිකාව මොකක්ද කියන එක. ඒක තමයි අතහැරුනේ මේ සාකච්ඡාව ඇතුලේ. ඒ නිසායි මම මේ කතා කරන්න හිතුවේ. නැත්නම් මම කතා කරන්නෙම නැහැ. ඒක පුලස්ති මතු කරා ඒ ප්‍රශ්නේ මහින්ද නාමගේ උත්තරේ ප්‍රමාණවත් නැහැ. නමුත් ඔහු කිව්වා ඒක වෙන සාකච්ඡාවක් කියලා. ඒත් වශයෙන් වෙන සාකච්ඡාවක්. නමුත් මේ කෘතිය යෝජනා කරන සමාජ කතිකාව අපි අතහැරලා ගියොත් මේ කතාවේ මේ තරුණ අපේ දරුවෝ වගේ ඉන්න මේ තරුණ පරම්පරාවට මග ඇරෙනවා ඒක. ඔවුන් දන්නේ මේ යුද්ධය අවසාන යුගයේ වෙච්ච දේවල් සහ කිරිබත් අර ඉසුරු කිව්වා කිරිබත් කාපු රතිඤ්ඤපත් කරපු ඒ අවසාන විතරයි දන්නේ. එතකොට මේ කෘතිය යෝජනා කරන්නේ ඊට අතීතයේ තිබිච්ච දේශපාලනීය සිදුවීම් සහ ඒ යුද්ධය සම්බන්ධ කාරණා විතරක් කියලා මේ තරුණ පරම්පරාව හිතන්න පුළුවන්. මම කියන්නේ එතනින් ගැලවිලා මේ මොහොතේ මේ නිශ්චිත මොහොතේ තියෙන සමාජ කතිකාවට මේ කෘතිය අදාළ වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ගන්න වෙනවා අපිට. මේ සාකච්ඡාවට මේ මොකද මේ තරුණ පරම්පරාව මේ ගැන සංවේදීව මැදිහත් විය යුතුයි.
විශේෂයෙන්ම මේක කිතුණු සභාවක්. මේ කිතුණු දිවසිවර සභාවක් හින්දා මේක නිශ්චිතවම ආගමික සහ විමුක්තිකාමී ආගමික දේශපාලන දෘෂ්ටියෙන් තමයි සාකච්ඡා කළ යුතුම වෙනවා. ඒක අතහැරොත් මේ සභාවට කරන අසාධාරණයක්. එතකොට ඔස්කාර් බේවරත්න පියතුමා වගේ කාරණාවක් නෙවෙයි. තව විශාල කාරණාවක් තියෙනවා. මොකද්ද? මේ කෘතියේ පෙන්වන ඉතිහාසයේ මේ ඛේදවාචකයට දායක වෙන්න කිතුණුව විදියට කොච්චර දායක වෙලා තියෙනවද කියන කාරණාව. උතුරේ පියතුමන්ලා ජීවිත පරිත්‍යාග කරු අපි දන්නවා ෆාදර් කිරිල්ලා වගේ ප්‍රමාණයක් ඉන්නවා අපි අසුරු කරපු ෆාදර්ස්ලා. ඒතකොට මේ සභාවේ ඉන්න කිතුචර කණ්ඩායම සහ අතුරු කණ්ඩායම මේ හොඳටම දන්නවා භෞතිකවම ගනුදෙනු කරලා ඒ මිනිස්සු අසුරු කරලා මොකද්ද උනේ කියන එක උතුර මේ පොතේ තියෙන දේවල් හොඳින්ම දන්නවා නිරීක්ෂණය කරලා තිනවා මේ භූමි වපසරිය ඇවිදලා තියෙනවා හැම අඟලක් ගානෙම මේ සහෝදරවරු මේ සභාවේ ඉන්නවා මම දන්නවා. එතකොට නමුත් මම මේ කියන්නේ මේ කෘතියේ තියෙන ඛේදවාචකයට දායක වෙන්න ඍජුවම කිතුණු සභාව දායක වුණා. ඒ කියන්නේ දකුණේ සිංහල බෞද්ධ සමාජය නෙවෙයි සිංහල කිතුණු සමාජය දායක වුණා. එතකොට මේ ඒ ඉතිහාසය විසින් තමයි මේ නිශ්චිත මේ මොහොත නිර්මාණය කරලා තියෙන්නේ. මේ මොහොත ඕපාපාතික බුද්ධකලා ආස්කමික මොහොතක් නෙවෙයි මේ මොහොත. ඒ කියන්නේ පාස්කු දින බෝම්බෙන් පස්සේ උදා වෙන මේ මොහොත නිශ්චිත මොහොත. මේ මොහොතේ වීර බවට පත් වෙලා තියෙනවා මල්කම් රංජිත් කාදිනල් වරයා සිවිල් ගාමිණී වගේ පියතුමන්ලා මහා වීර වෙලා තියෙනවා. මේ වීර වෙච්ච අය ඒ කියන්නේ පාස්කු බෝම්බේ ඉරණම ඇති උනේ මේ සමාජ දේශපාලන සංදර්භේ නම් මේ සංදර්භ නිර්මාණය කරන්න ඉතිහාසයේ දැවන්ත විදිහට දායක වෙච්ච අය තමයි මේගොල්ලෝ. මං කියන්නේ මේ පොත යෝජනා කරන්නේ මේ කතිකාව පෝෂණය කරන්න කියන එක තමයි මේ කෘතිය යෝජනා කරන්නේ. උදාහරණ නිශ්චිතව මම පුද්ගලෙක් විදිහට මම නිශ්චිතවම මේ උතුර ප්‍රශ්න සම්බන්ධව ලියනවා කියන ප්‍රවේශයේ බරපතල විදිහට මගේ ඇඟට ආවේ උතුරේ නවාලි සාන්ත පීතර දෙව්මැදුරේ බෝම්බ දාලා මේ කියන යුගයේම එතකොට හිරුපත්‍රයේ තිබුණ එක්තරා පින්තූරයක් අහිංසක ඉතාම කුඩා දියණියක්ගේ හිනාව සහිත මුහුණක් ඒ පත්‍රයේ කවරේ තිබුණා. ඔන්න ඔය පින්තූර තමයි මාව මම මෙහෙම ලියන්නේ බවට පත් කරන්නේ බරපතල විදිහට මේ දේශපාලනික මැදිහත් වෙන මගේ ලිවීමෙන් මට ආපු කැඳවීම. දිවසිවර කැඳවීම කියලා කවුරුත් හිතනවා ඒක ඒක තමයි. ඒක ආවේ එතනින්. එතකොට ඒ උතුරේ මගව ලයිස්තුව තියෙන උතුරේ කොච්චර සිද්ධාස්ථාන වලට දෙව් මැදුරු වලට කෝවිල් වලට උඩින් බෝම්බ දැම්මද කියලා. ඒ ඇතුලේ කොච්චර මැරුණාද කියලා. මේදී මේ ඝාතනයන්ට මතවාදීව දෘෂ්ටිවාදී පෝෂණය සබබු කිතුණු සභාව දැන් විශාල වශයෙන් ඛේදවාචක පත් වෙලා තියෙනවා. මොකද්ද? පාස්කු දින බෝම්බ සම්බන්ධව. මම කියන්නේ මේ නිශ්චිත සිද්ධියට මේ පාස්කු බෝම්බෙටම සඳහා දායක වෙලා තියෙනවා මේ කිතුණු සභාව කියන්නේ. මම කියන්නේ මේ කෘතිය යෝජනා කරන මේ සංවාදය කරුණා කරලා මේ තරුණ පිරිස එක්ක ඉස්සරහට ගන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. ස්තුතියි. තවත් අදහස් තියනවද අපේ වැඩසටහනේ සම්බන්ධ වෙච්ච ඔබට ප්‍රශ්නයක් හෝ පොත ගැන දැනුණු අදහසක් තියෙනවා නම් බෙදා ගන්න පුළුවන්. එසවුනුවත් තවත් දකින්නට නෑ සභාවෙත් තියෙන නිහඬතාවයක්. මම හිතන්නේ අපිට සංවාදයේ මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ಭಾರತ පෙරේරා ඔබට අවස්ථාව තියෙනවා. ඉතාමත් සූතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම සමාවිය යුතුයි. මම මේ කෘතිය පිළිබඳව ඇත්ත වශයෙන්ම නිසියාකාර මේ අවබෝධයක්
මම ලබාගෙන නැහැ. නමුත් මේ සාකච්ඡාවේදී මතුවෙච්ච කාරණා සම්බන්ධයෙන් සවන් දීමෙන් ලැබිච්ච අදහස් සහ මගේ සිත තුළ තෙරපෙන කරුණු කීපයක් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක ඉදිරිපත් කිරීමටයි මගේ බලාපොරොත්තුව. ඇත්ත වශයෙන්ම යම්කිසි ගැටුමක් නිර්මාණය වුණාට පස්සේ යම් ගැටුමක් ලෙස නිර්වචනය කරලා ඒක විකාශය වුණාට පස්සේ ඒ දිශාව තීරණය කිරීමට බලවේග විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේවා ව්‍යාපාර වශයෙන් ලෝකේ පවත්වාගෙන යනවා. ඒක නිසා තමයි ඇත්ත වශයෙන්ම ලෝකයේ ධනවත් දුප්පත් කියලා බෙදීමක් ඇති වෙන්නේ. විශේෂයෙන්ම අවියාවුද නිෂ්පාදනය කරන සමාගම් වගේ අධික ලාභ ලබන තත්වයට පත්වන්නේ. නොයෙකුත් අතරමැදියන් ඉදිරිපත් වෙමින් මේ ගැටුම් වගා දිගා කරගෙන මේවා ආර්ථික ලාභ කරා ගෙනියන්නේ. ප්‍රශ්නය මෙතනයි. ගැටුම ඇතිවීමට තුඩුදුන් හේතු පිළිබඳව අපි නිරන්තර අවධියකින් නොසිටියහොත් එම හේතු යලි යලිත් ඇති වෙන්නට පුළුවන්. මෙය හිට්ලර්ගේ ජර්මනියටත් මුසොලිනි හිටිය ඉතාලියටත් පොදුයි. ඇත්ත වශයෙන්ම 1970 ගණන් වලදී යම් ආකාරයක සුළු ගැටුම් 1983 වෙන විට වාර්ගික යුද්ධයක් කරා ගෙන යාමට තුඩු දුන්න හේතු ඇත්ත වශයෙන්ම පැහැදිලි ලෙසම අපි බැලුවොත් එහෙම අපිට පේනවා මේවා පිටුපස්ස සිටින්නේ යම් කිසි ආකාරයක පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපයන් බව. ඇත්ත වශයෙන්ම ලංකාවේ ආගමික සමාජය මේ කාරණා පිළිබඳව දක්වපු ආකල්ප විශේෂයෙන් ගත්තොත් එහෙම අපි දැක්කා ඒ කාලයේදී අපි රිවිරස පත්‍රයේ කියවොත් මැද පිටුවේ තියෙන්නේ සිංහල ශිෂ්‍යයන්ට වඩා දෙමළ ශිෂ්‍යයන්ට ලකුණු දීමේ ක්‍රම. මේවා ගැන විග්‍රහ කරන්නේ එක්තරා යම්කිසි ආකාරයක සමාජ පිළිගැනීමක් තිබුණු වික්ෂුවක්. මේ ලකුණු දීමේ ක්‍රම පිළිබඳව නොයෙකුත් ආකාරයේ විවේචන ගෙන්න. මේ වගේ බීජ වපුරාගෙන ගිහිල්ලා ඇත්ත වශයෙන්ම උතුරේදී තමන්ගේ පක්ෂයට නැතුව වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා කෝප වුණු ජනනායකයෙක්. වයස 70ක් පමණ වෙලා රටේ නායකයා වෙච්ච. මේ අය තමයි මේවට වග කිව යුත්තේ. මේ අය බලයට පත් වුණු බලයට පත් කළ ඒ ප්‍රවාහයන් මේවා පිළිබඳව ලංකාවේ නිසියාකාරව සාකච්ඡා වෙලා නැහැ සාහිත්‍ය වශයෙන්. මේ සහෝදරයා ලියලා තියෙන කෘතිය ඒ වගේම දැන් අර තියුණෝසිපතක කෘතිය වගේ දේවල් වගේ ඇත්ත වශයෙන්ම දහසක් කරුණු තිබෙනවා මේ යුද්ධයට තුඩු දුන්න හේතු දකුණේ සමාජය, දකුණේ ආගම, දකුණේ ජාතීන් විසින් වපුරාගත් දේවල්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව තුළ යම්කිසි ආකාරයක භාෂාව පිළිබඳව යම් निराකරණයක් වීමට යම් ආකාරයක ඉදිරි පියවරවල් ගැනුණු හැම අවස්ථාවකදීම ඒවා අකාමකා දමන්නට ක්‍රියා කළ බලවේග. ඊටාම සුළු උදාහරණයක් කියන්නම්. රාවණේශම් නාට්‍ය දකුණේ පෙන්වන්න හදනකොට මොන විදිහේ බලවේගද ඒවා ව්‍යර්ථ කරන්න ක්‍රියාත්මක වුණේ. ඔයගේ මේ ඇත්ත වශයෙන්ම අපි ඒ කරුණු පිළිබඳව ඒ කරුණු පිටිපස්සේ ඉන්න වූ කණ්ඩායම් පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මට හිතෙන හැටියට සිංහල සමාජයේ හැටියට අපි කළ යුත්තේ. මේ සහෝදරයාගේ මේ කෘතිය විවරණය කරලා ඒක අගය කරන අතරේම අපි ඇයි මේ වගේ පාපතරයන්ගේ ක්‍රියාවන් පිළිබඳව විග්‍රහ කරන්නේ හෝ ඒ කටයුතු පිළිබඳව අපි නිසියාකාර ඉතිහාසයේ උන්ට හිමි විය යුතු තැන අනාගත සමාජයට තේරුම් කරලා දෙන්නේ නැතිනම්
අපි ඇත්ත වශයෙන්ම සදාකාලිකව මේවා නැවත නැවතත් මේ වගේ තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම හිස මත තබාගෙන ඉන්නවා කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. ඇත්ත වශයෙන්ම ගැටුමක් ඇති වුණාන් පස්සේ ඒක විනාශය කරාගෙන යන එක ව්‍යාපාරයක්. ගැටුම ඇති කිරීමට බීජ වපුරන පුද්ගලයන් ඊටාම ඉක්මනින් අඳුනා ගැනීම සහ අඳුනා ගැනීමට හැකි මානසිකත්වයකින් යුත් සමාජයක් කරා යොමු කිරීම තමයි ඇත්ත වශයෙන්ම වඩාත්ම ප්‍රයෝජනවත් වන සංස්කෘතිකමය හා සාහිත්‍යමය කාර්යභාරය කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. මගෙන් මත පසුවීමක් වුණා නම් සමාව වෙන්න. ස්තුතියි. කාලයත් බොහෝ දුරට ගත වී තිබෙන නිසා අපි සංවාදය අවසන් කරමු කියලා යෝජනා කරනවා. ඉතින් දීපචෙල්වන් සහෝදරයාගේ නඩුගල් කෘතිය සිංහලෙන් ස්මාරක ශිලාවත කියලා පරිවර්තනය වෙච්ච කෘතිය හරහා මම හිතන්නේ අපි සෑහෙන දුරකට ආවා. අදහස් ගොඩකට නිරාවරණය වුණා සහ අලුත් අදහස් අහන්න ලැබුණා. ඉතින් මේ සියල්ලත් එක්ක මම හිතන්නේ අපිට වැඩසටහන අවසන් කරන්න පුළුවන්. බොහොම කෙටියෙන් කියන්නම් වැඩසටහන සංවිධානය කරන්න අපිට උදව් වෙච්ච හැම දෙනාටම සහ ඔබට බොහොම ස්තුතියි. ඒ අතර දෙවුනි සහෝදරියට මම අවස්ථාව දෙනවා. බොහොම කෙටියෙන් එයාට පණිවිඩයක් තියෙනවා කියන්න. දෙවුනි ඔබට අවස්ථාව. දිනන සාහිත්‍ය සන්ධ්‍යාවත් එක්ක එකතු වුණු හැම කෙනෙක්ටම ස්තුතියි. ඉතින් මේ ආපු ගමන් මගේ අපිත් එක්ක මේ වෙද්දී බොහෝ පිරිසක් අත්තර බැඳගෙන ඉන්නවා. ඉතින් අද අපිත් එක්ක එකතු වුණු ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා විනල සාහිත්‍ය සන්ධ්‍යාව නමින් මාසිකව පවත්වන වැඩසටහන් වලට අපිත් එක්ක අත්තර බැඳගන්නයි කියලා. මේ තිරේ දැක්කන අංක දුරකථන අංක දෙකකින් එකට ඔබට පණිවිඩයක් යොමු කරන්න. එතකොට අපේ ඉදිරි වැඩසටහන් වලට ඔබවත් අප සමග එකතු කරගන්න පුළුවන්. ස්තුතියි. පැමිණි ඔබ හැමට සුබ රාත්‍රියක්. අපි වැඩසටහන මෙතනින් අවසන් කරමු. තවත් සාහිත්‍යමය කතිකාවක් සමගින් ඊළඟ මාසේ පළවෙනි ඉරිදින මුණ ගැහෙමු.